present perfect tense එක වර්තමාන සම්පූර්ණ කාලය මූලික වශයෙන්ම අපි මේ tense එක යෙදෙන හැදෙන වාක්‍ය ගොඩනගෙන ආකාරය බලන්න පුළුවන්. කර්තෘට අනුව has හරි have හරි යෙදෙනවා. ඊට පස්සේ ක්‍රියාපදය past participle වලින් නැත්නම් අතීත කෘදාන්ත රූපයට යනවා. බලන්න ඒ කියන්නේ initially we should understand the structural formation. Here you can see according to the subject we have to use either has to have. Then the ordinary verb is used in the past participle form. කර්තෘට අනුව has have උපකාරක පදයක් ලෙස යෙදෙනවා. එතකොට ඒක වචන කර්තෘ පද සමග අපි has යොදනවා. බහුවචන කර්තෘ පදයක් සමග have යෙදෙනවා. ඊට පස්සේ අදාළ ක්‍රියාපදය අතීත කෘදාන්ත රූපයට යනවා. තුන්වෙනි රූපයට යනවා. එතකොට බලන්න whatever the verb we take අපි මොන ක්‍රියාපදේ ගත්තත් each and every verb has three major forms. ඒ එක් එක් ක්‍රියාපදයට ප්‍රධාන රූප තුනක් තියෙනවා. First one is the base form. පළවෙනි එක පදනම් රූපය. Second is the simple past form. දෙක සරල අතීත රූපය. Third is the past participle. තුන්වෙනි එක අතීත කෘදාන්ත රූපය. දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට සිංහලෙන්ම ඉංග්‍රීසි තේරුම් කරගන්න පන්තියකට සම්බන්ධ වෙන්න එපා. අමාරුවෙන් හරි ඉංග්‍රීසියෙන් පැහැදිලි කරන පන්තියකට තමයි සම්බන්ධ වෙන්න ඕනේ. මොකද හොඳට සිංහලෙන් පැහැදිලි කරන ඒවා අපි තේරුම් ගත්තාම අපිට ඉංග්‍රීසි තේරෙනවා. ඒ කියන දේ සිංහලෙන් තේරෙනවා ඉංග්‍රීසියෙන් බැරි වෙනවා. ඒ නිසා වාට මූලික දැනුම අඩු වුණත් මූලික දැනුමක් තිබුණත් උත්සාහ කරන්න අඩුම ගානේ බයිලින්ගුවල් භාෂා දෙකෙන්ම උගන්වන පන්තියකට සම්බන්ධ වෙන්න. ගොඩාක් සරලව සිංහලෙන් ගොඩාක් හොඳට තේරුම් කරලා දෙන ඒවා තියෙනවා. ඒකෙන් වෙන්නේ හොඳට සරලව සිංහලෙන් තේරුම් ගන්න උත්සාහ ගන්න එක විතරයි. එතකොට ඇත්තටම ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. ඉංග්‍රීසි තේරුම් ගන්නවට මේ සිංහල හොඳට තේරුම් ගන්න. right ඒ නිසා most of the time I try to be at least bilingual. ගොඩක් වෙලාවට මම උත්සාහ කරනවා ද්විභාෂික වෙන්න. මොකද ඒක ඇතුළෙත් ඔයාට පාඩමක් සිද්ධ වෙන නිසා. ඒකත් පාඩමක්. දැන් බලන්න දැන් මොන ක්‍රියාපදේ ගත්තත් රූප තුනක් තියෙනවා. හරි එතකොට third one is the past participle. තුන්වෙනි එක අතීත කෘදාන්ත. That is what we use after using either has or have according to the subject. කර්තෘට අනුව අපි has හරි have හරි යොදලා ඊට පස්සේ යොදන්නේ මෙන්න මේ තුන්වෙනි රූපේ. ඒකට අපි සිංහලෙන් කියන අතීත කෘදාන්ත කියලා. තේරෙන භාෂාවෙන් කියනවා නම් ප්‍රධාන රූප තුනෙන් තුන්වෙනි එක. දැන් බලන්න go, went, gone. The three major forms are different from each other. ප්‍රධාන රූප තුන එකිනෙකට වෙනස්. Come, came, come. The first and the third are the same, but the second is different. The first, පළවෙනි එක, the third, තුන්වෙනි එක are the same. ඒ දෙක සමානයි. Right? But the second is different. දෙවෙනි එක වෙනස්. ඒකට සමහර ඒවා රූප තුනම සමානයි. cut, put ඒ වගේ ඒවා තුනම සමානයි. ඔන්න ඔය වගේ ක්‍රියාපද වලට අපි කියනවා අවිධිමත් ක්‍රියාපද. They are called irregular verbs. They are called irregular verbs. ඒවා ක්‍රියාපද කියලා කියනවා. Because they do not have a particular order or pattern in forming the three major forms. ඒකට නිශ්චිත රටාවක් නැහැ. ඒක විදිහට ඒවා හැදෙනවා. යම් රටාවක් තියෙනවා නමුත් වෙනස්. විවිධ විදිහට හැදෙනවා. But look at the last two example now. අන්තිම නිදසුන් දෙක බලන්න. Count, counted, counted. Invite, invited, invited. The second and the third are all the time. The second and the third are the same. ඔය දෙකයි තුනයි හැම වෙලාවෙම සමානයි. All the time they ended from ed. හැම වෙලාවෙම ed වලින් කෙලවර වෙනවා. We call them regular verbs. අපි ඒවට කියන්නේ විධිමත් ක්‍රියාපද. ඔයාලා මම ඉංග්‍රීසියෙන් කියන එකටත් අහුම්කම් දෙන්න. තේරුම් නැති වුණත් ටික ටික ඒකට හුරු වෙනකොට පුරුදු වෙන්නේ ඉංග්‍රීසි නිසා. හරි? දැන් අපි මේ කතා කරන්නේ present perfect කියන tense එක. මේ grammar එච්චර හිතන්න එපා.
තේරෙන මට්ටමකින් ඒක තේරුම් ගන්න අර උදාහරණ ටික ඒ රටාව හඳුනගමු උදාහරණ ඔස්සේ. අපි දැන් මේකේ ඉස්සරහට යනකොට බලන්න. දැන් ඔයාලට මේක මාත් එක්ක කියවන්න. හරි එතකොට අපි මේ ටෙන්ස් එක දැන් මේ ප්‍රසන්ට් පර්ෆෙක්ට් කියන වර්තමාන සම්පූර්ණ කාලය කියන වර්තමානයේ එක කොටසක් ඒක වර්තමාන කාලය ආදන්නවා අපි කිව්වා උනින්ම කොටස් හතරක් තියෙනවා. ing කාල දෙකයි simple tenses දෙකයි. ඒතර ing නැති කාලයක් තමයි present perfect. ඒකට ඒ ටෙන්ස් එක අපි කතා කරන්නේ ඒක පාවිච්චි වෙන මූලික පසුබිම තමයි මේ පැහැදිලි කරන්නේ. කියන්නේ මාත් එක්කම ඉංග්‍රීසියෙන් මයික් එක මියුට් කරගෙන ඔයා කතා කරන්න. We use the present perfect tense. We use the present perfect tense to talk about completed actions. To talk about completed actions, of which results are experiential or available at present. And we use the present perfect tense. අපි මේ වර්තමාන සම්පූර්ණ කාලය පාවිච්චි කරනවා to talk about කතා කරන්න completed actions සම්පූර්ණ වෙච්ච ක්‍රියාපද කතා කරන්න. Right, of which results are experienced. හැබැයි ක්‍රියාව සම්පූර්ණයි ඒකේ ප්‍රතිඵලය අපිට පේන්න තියෙනවා. Right, ඉවර වෙච්ච ක්‍රියාවක් නමුත් we can experience the result. We can experience the result. අපිට ඒකේ ප්‍රතිඵලය අත්දකින්න පුළුවන්. So we can see the outcome. ඒකේ ප්‍රතිඵලය අපිට පේන්න තියෙනවා. available at present. වර්තමානයේ පවතිනවා ඒකේ ප්‍රතිඵලය. හැබැයි ක්‍රියාව වෙලා ඉවරයි. මේක උදාහරණ වලට යනකොට තමයි ඔයාලට ගොඩාක් පැහැදිලි වෙන්නේ. present perfect tense එක. මේක කතා බහ කරනකොට අපි ගොඩක් ලියන කියන වගේම කතා බහ කරන භාෂාවේ මේක වැඩිපුර පාවිච්චි වෙන එකක් නිතර. එතකොට ඉංග්‍රීසි භාෂාවේ ලොකු පැත්තක් කතා කරන මේ ලොකු පැත්තක් ආවරණය කරගන්න පුළුවන් මේ ටෙන්ස් එකේ හැම පැත්තෙම භාවිතය අපි හරියට තේරුම් ගත්තොත්. බලන්න උදාහරණයක් හැටියට පන්තිය පටන් ගන්න. The class has started. The class has started. පන්තිය පටන් ගන්න. දැන් මෙතන the class පන්තිය. දැන් ඔයාලා ලියාගත්ත වාක්‍ය ඔන්න ඒවට පිළිතුරු එයි. මම කිව්වා වාක්‍ය ට්‍රාන්ස්ලේට් කරන්න අමාරු නත් ටූල් 4-5 කැරෑර ඒ ටික ලියලා රතු පාට කොළ පාට නිල් පාට මේ පෑන් කීපයක් එක්ක මේකට සහභාගී වෙන්න කියලා. The class has started. පන්තිය පටන් ගන්න. එතකොට පන්තිය පටන් ගන්න කියලා කියන්නේ දැන් මේ වෙලාවේ පන්තිය ක්‍රියාත්මකව පවතිනවා. දැන් බලන්න the class අපි the දානවා කතා කරන කෙනයි අහන කෙනයි දෙන්නම දන්න දෙයක් ගැන මේ සඳහන් කරනවා. Right, when the speaker කතා කරන කෙනා, the listener අහගෙන ඉන්න කෙනා. Right, when both are aware of what they talk. දෙන්නම දැනුවත් නම් කතා කරන දේ සම්බන්ධව the definite article the is used before such nouns. අන්න the කියන එක අන්න ඒ නාමපද ඉස්සරහට එදිනවා. දැන් මම කියනවා ඔයාට ස්ක්‍රීන් එක දිහා බලන්න. එතකොට look at screen කියන්නේ look at the screen. Look at the screen. එතකොට the screen. මොකද මම the පාවිච්චි කරන්නේ you know which screen I mentioned right now. මම දැන් සඳහන් කරන්නේ කුමන ස්ක්‍රීන් එකක් ගැනද කියලා ඔයා දන්න. And me too. මමත් දන්න. Right? We both are aware. Right? Which screen I mentioned. මම සඳහන් කරන ස්ක්‍රීන් එක ඔයාත් දන්නවා මාත් දන්නවා. එතකොට මම කියන්නේ look at screen කියන්නේ look at the screen. ඒ වගේ අපි කතා කරන පන්තිය අපි දන්න ක්ලාස් එකක් ඒක පටන් ගන්න දැන් උගන්වන්න පටන් අරගෙන උඩ අපි කියනවා the class has started. The class. ඒතර the class කිව්වහම උගන්වන කෙනා අපි ඔක්කොම එකතු වුණාම තමයි ක්ලාස් එක. නමුත් ඒක යුනිට් එකක් හැටියට එකයි. ඒ වගේ ගොඩක් නෙමෙයි. ඒ නිසා the class.
එතකොට එකක් හන්ද has started පටන් ගන්න. The class has started. පන්තිය පටන් ගන්න. Right? එතකොට by using present perfect. Right? Present perfect එක පාවිච්චි කරලා when you say that the class has started. ඔයා කියනවා නම් the class has started කියලා. It means the class is in progress now. The class is going on now. එකෙන් අදහස් වෙන්නේ මේ වෙලාවේ පන්තිය ක්‍රියාත්මකයි කියන එක. මේ වෙලාවේ පන්තිය ඉගෙනීමෙන් ඉදිරියට යනවා කියන එක. මේ වෙලාවේ පන්තිය ප්‍රෝග්‍රස් එකේ පවතිනවා කියන එක සඳහන් කරන්නයි අපි අර රටාවට යොමු වෙන්නේ. ඒ වගේ අපි රටාව හඳුනා ගන්න ඕනේ ව්‍යවහාර පසුබිමක් පිළිබඳ මූලික අදහසක් ඇති කරගෙන. ඒ කියන්නේ කතා කරන තැනත් තේරුම් අරගෙන. Right? You should understand the structure of the pattern with regard to some sort of practical setting where we can simply come up using that particular structure or the pattern. ඒ රටාව භාවිත කරමින් ව්‍යවහාරය තුළ මතුවිය හැකි පසුබිමකට අනනුකූල ඒකත් ගැට ගහගෙන තමයි අපි ඒ රටාව හඳුන ගන්න ඕනේ. දැන් මේකේ හැම වෙලාවෙම දැන් ඔයා තේරුම් ගන්න අපි අද කතා කරන්න පටන් ගත්ත present perfect tense එකේ ක්‍රියාපදයට ing අගට එකතු වෙන්නේ නැහැ. උපකාරක පද ලෙස අර කලින් ඒ වගේ am is එන්නෙත් නැහැ. simple present tense එකේ වගේ උපකාරක පද හැටියට do does යෙදෙන්නේ නැහැ. දැන් මෙතන ක්‍රියාවට උදව්වට එන්නේ has හරි have. Right? Here you can see we use either has to have to be the helping verb. Right? The class has started. Here you can see has is the helping verb. මෙතන has එක තමයි උපකාරක පදය. Has come here in supportive of the main verb started, which has come in the past participle form. Oh, the class is going on now කියන එක හරි. එතකොට the class has started කියලා කියන්නේ මේ වෙලාවේ පන්තිය කෙරමින් පවතිනවා කියන්නේ. හරි එතකොට has කියන එක උපකාරකේ started කියන එක අර ප්‍රධාන ක්‍රියාපදය. දැන් මෙතන ක්‍රියාපදේ ගත්තාම has විතරක් හරි started විතරක් හරි ගන්න බෑ. The class has started now. පන්තිය දැන් පටන් ගන්නවා. ඒ කියන්නේ the class is going on now. දැන් ඔයාලා මේ ටෙක්ස්ට් කරපු එක හරි. හරි. ඉදුෂා චාමිකා වා ටෙක්ස්ට් කරපු එක හරි. The class is going on. The class is in progress now. අන්න බලන්න තේරුම් ගන්න. To make an idea, there are different ways. Right? Whenever you want to make some sort of idea, you can use different patterns just to make the same type of idea. සමාන අදහසක් ගොඩනගා ගන්න සමහරවිට අපිට වෙන රටාවන් කිහිපයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. එකෙන් ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් යමක් කියන්න එකම ක්‍රමය නෙමෙයි තියෙන්නේ. දැන් බලන්න පන්තිය පටන් ගන්න නැත්නම් කොහොමද කියන්නේ? The class hasn't started. Right? බලමු YouTube එකේ දාන්න උත්සාහ කරනවා. The class hasn't started. පන්තිය පටන් අරගෙන නැහැ. Right? පන්තිය පටන් ගන්න නැහැ. The class hasn't started. එතකොට අපි has එකට එතන not එකතු කරා. ඒ කියන්නේ has එක උපකාරක පදයක් නිසා. Right? You can directly connect negative with has being it's a helping verb here. Right? But when using has to be the main verb of course, you can't do that. හැබැයි has එක ප්‍රධාන ක්‍රියාපදයේ හැටියට අපි simple present tense එකේ වගේ පාවිච්චි කරනකොට has එක තනියම පාවිච්චි කරනකොට ප්‍රධාන ක්‍රියාපදයේ හැටියට ඒකට direct not එකතු කරන්නේ නැහැ. හරි. එතකොට ඒකෙන් අපි උපකාරකයේ ගලවලා ගන්න. ඒ කියන්නේ අපි කියන ඔහු හැමදාම නානවා. He has a bath every day. Simple present. Has කියන එක උපකාරකයක් නෙවෙයි. Right? Has is the main verb there. එතකොට අපි කියන්නේ he doesn't have a bath every day. නැත්නම් අර්ථයට යනකොට he hasn't a bath every day කියන්නේ. He doesn't have a bath every day. අපි ඒව කතා කරා. ඔයාලට මගේ YouTube channel එක subscribe කරන්න. එතකොට මේ lessons ටික ඔයාලට දානකොටම එනවා.
මම ඒකේ මේ URL එකත් එවලා තියෙනවා link එක එවලා තියෙනවා YouTube channel එක subscribe කරගන්න මේ කැමති අය පුළුවන් නම් ඒක share කරන්න ඒකේ තියෙන වීඩියෝ Facebook වල ප්‍රයෝජනයක් වෙනවා වගේ පේන දේවල් ඊට පස්සේ දැන් නැත යන අර්ථය දැන් ඔයාගේ අහුව ලියාගන්න දුන්න වාක්‍ය තමයි පන්තිය පටන් අරන් ද කියලා ප්‍රශ්නයක්. එහෙනම් has the class started? දැන් මේ පන්තියට සහභාගී වෙන කෙනෙක් අපි පන්තිය 4 පටන් ගන්නවා. 7ට හවු 7:05ට හෝ 6:55ට කෙනෙක් අහන්න පුළුවන් සම්බන්ධ වෙලා නැතුව පන්තිය පටන් අරන් වැඩේ යනවද කියලා. has the class started? පන්තිය පටන් අරන් ද has the class started? right මම ඔයගොල්ලන්ට ගීතයක් කිව්වා මම හිතනවා ඒකත් අහලා ඇති කියලා අපි මේක ටෙන්ස් එකේ ටිකක් වාක්‍යයක් සාකච්ඡා කරලා ඊට පස්සේ අපි ඒකට යමු. හරි මම මේ ස්ක්‍රීන් එක ගොඩ වෙලාවක් තියාගන්නවා. ඔයාලට කැමති මේ සටහනක් දාගන්න පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න පුළුවන්. right දැන් බලන්න it is too late to lock the stable after the horse has left. ඔන්න ඔයා දන්න සිංහල උදාහරණයක්. අශ්වයා ගියාට පස්සේ ස්ථාලය වහලා වැඩක් නැහැ කියලා. It is too late පරක්කු වැඩි. To lock the stable. To lock the stable. ස්ථාලය ලොක් කරන එක ප්‍රමාද වැඩි after the horse has left. අශ්වයා පිටත් වෙලා නම් තියෙන්නේ. අශ්වයා ගියාම ස්ථාලය වහන එකේ තේරුමක් නැහැ. වැඩේ වෙලා ඉවරයි දැන්. දැන් බලන්න the horse has left. The horse අශ්වයා has left. leave කියන්නේ පිටත් වෙනවා. left පිටත් වෙලා. එතකොට leave left left ඉංග්‍රීසි භාෂාවේ වර්තමාන ක්‍රියාපදයේ දිගට ඇදෙනවා නම් අතීතයේ හැකිලෙනවා. read read read. sweep swept swept. keep kept kept. leave left left. ඒ වගේ හැම එකම රටාවක් තියෙනවා. ඔයාගේ අවධානය යොමු කරන්න ඕනේ ඒ රටාවට. කොයිම වෙලාවකවත් වැඩිපුර සිංහලෙන් ගොඩාක් 99%ක්ම සිංහලෙන් පැහැදිලි කරන ඉංග්‍රීසි අහන්න එපා. එහෙම අහන්න ඔයාට ඉංග්‍රීසි බැරි වෙනවා. right you should try to listen or watch some English. දැන් ගොඩාක් සරලව පැහැදිලි කරනවා වෙන්න පුළුවන්. එහෙම තේරුම් ගත්තා කියලා සිංහල තේරුම් ගත්තා කියලා ඉංග්‍රීසි පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා ගොඩක් ඉංග්‍රීසිම ඒවා අහන්න නැත්නම් දෙකෙන්ම පැහැදිලි කරන ඒවා දේවල් අහන්න බලන්න. උත්සාහ කරන්න ඔයාට තේරෙන මට්ටමේ සරල දේවල් අහන්න. මම ඔයාට ගීතයක් කියවලා තිබුණා. ඒකිනුත් උත්සාහ කරන්නේ අර ඉංග්‍රීසි පැත්තට යොමු කරන්න. නැත්නම් සිංහල සින්දු එවනවා. සිංහලෙන් අපිට ඒක අහන එක අපිට භාෂාව හොඳට ඇඟේ තියෙනවා. අමුතුවෙන් අපිට සිංහල දියුණු කරගන්න දෙයක් නැහැ. නිසා කොයිම වෙලාවකවත් සිංහලෙන් පැහැදිලි කරනලා ගොඩාක් සිංහලෙන් පැහැදිලි කරන ඉංග්‍රීසි ඉගෙන ගන්න එපා. එකම වාක්‍යයක් කිය යන ඒකට පොඩි වචන දන්න වචන ටික දාලා ඒකත් කරන්න එපා. මොකද එහෙම එක ඒකත් භාෂා ඉගෙන ගන්න නිවැරදි ප්‍රවේශයක් නෙවෙයි. නිසා ඔයාව ක්‍රමානුකූලව නිවැරදි මම වෘත්තික භාවයේ සහිත ගුරුවරයෙක් හැටියට ප්‍රොෆෙෂනල් ගුරුවරයෙක් හැටියට අධ්‍යාපන දර්ශනයට එකඟව වාග් විද්‍යාත්මක නිවැරදි කළමනාකරණයක් මේක ඇතුලේ කරගෙන යනවා. සමහර ඒවාට තේරෙන්නේ නැහැ, සමහර ඒවා තේරෙන්න පුළුවන්. කොහොම වුණත් මේකෙන් අපි කරන වැඩසටහනේ ඔයාට ගැටලුවක් වෙන්නේ නැහැ. මොනම ආකාරයකත් වැරදි ක්‍රම අපි අඳුන්වලා දෙන්නේ නැහැ. මොකක් හරි කියලා දෙන එක නෙමෙයි වැඩි. ඒකේ ප්‍රයෝජනයක් එන විදිහට කරන්න ඕනේ. දැන් මෙතන බලන්න it is too late. පරක්කු වැඩි. to දාපු ගමන් ඉතින් ආයේ ඒක රින පැත්තට යන්නේ. දැන් එතකොට අපි ගත්තොත් I am too hungry. Then you should have something to eat. Right? If you are too hungry, most of the time you can't bear up. You can't tolerate the hunger. You should have something to eat. to දැම්මහම ඒක රින පැත්තට යනවා මේ වගේ වාක්‍ය රටා ඇතුලේ. I'm too busy. I cannot talk to you right now. I'm too busy. I cannot talk to you right now.
මම ගොඩාක් කාර්ය බහුලයි මේ වෙලාවේ. ඒ කියන්නේ මට දැන් කතා කරන්න බෑ. I'll talk to you later. Right? I'll talk to you later. මම ඔයාලට පස්සේ කතා කරා. දැන් ඔයාගේ තේකට අපි කියනවා සීනි වැඩි. My tea is නැත්නම් there is too much sugar in my tea. There is too much sugar in my tea. Then you can't drink it. Right? You find it very difficult to have it. මේක බොන්න ඔයාට හරි අමාරුයි. ටූ දාපු ගම ඒ කට්ට පැනලා ඒක රින පැත්තට යනවා. Right? It is too hot. The tea is too hot. I can't drink it right now. The tea is too hot. I can't drink it right now. තේ එක ගොඩාක් රස්නේ. මට දැම්ම මේක බොන්න බෑ. ඒ වගේ. එතකොට it is too late. පරක්කු වැඩි. It's too late to lock the stable. ස්ථාවරයේ වහනේක ස්ථාලය ලොක් කරන එක ප්‍රමාද වැඩි after the horse has left. අස්වැයා ගියාට පස්සේ මේ ස්ථාලය වහලා තේරුමක් නැහැ. පරක්කු වැඩි. එතකොට බලන්න the horse has left. Right? When you say the horse has left by using present perfect, when you say by using present perfect, අපි මේ කතා කරන වර්තමාන සම්පූර්ණ කාලය පාවිච්චි කරලා when you say ඔබ කියන විට the horse has left. Right? අස්වැයා පිටත් වෙලා කියලා you mean the horse is not in the stable right now. The horse is not in the stable right now. ඒ කියන්නේ දැන් අස්වැයා ස්ථාලේ නැහැ කියන එක. අස්වැයා ජීවත් වෙන ඒ කූඩුවේ දැන් එයා නැහැ කියන එකයි කියන්නේ. The horse has left. දැන් ඒතර ඒකේ නැහැ. ඒ කියන්නේ දැන් පිට ක්‍රියාව පිටත් වීම වෙලා ඉවරයි ප්‍රතිඵලය තමයි දැන් එයා එතන යදාළ තැන නැහැ. Right? ඒකයි මම කිව්වේ we use the present perfect tense to say to talk about completed actions, right, of which results are available or experiential at present. The action is already completed. It is finished and gone to the past. ඒක ඉවරලා අතීතෙට ගිහින්. Right? Who has never tasted bitter knows not what is sweet. Right? Who has never tasted bitter කවදාකවත් තිත්ත රස බලපු නැති කෙනෙක් knows no or doesn't know දන්නේ නැහැ what is sweet. පැණි රහ මොකක්ද කියන්නේ. Who has never tasted bitter. එතකොට දැන් මම දැන් වාට ඕක මේක වෙන වාක්‍යයක් හැටියට හදාගන්න පුළුවන්. දැන් වාට කියන්න පුළුවන් මම තිත්ත රස බලලා තියෙනවා. I have tasted bitter. I have tasted bitter. තිත්ත රහ මම රස බලලා තියෙනවා. තිත්ත රස මම බලලා තියෙනවා. ඒ කියන්නේ මම තිත්ත ගැන දන්නවා. I have tasted bitter. එතකොට who has never tasted bitter කවදාකවත් තිත්ත රස බලපු නැති කෙනෙක් doesn't know. එහෙම නැත්නම් knows not. දන්නේ නැහැ what is sweet. පැණි රහ කියන්නේ මොකක්ද කියන්නේ. ඒ කියන්නේ ජීවිතයේ අමිහිර කරදර බාධක දුක් විඳපු අය තමයි ජීවිතයේ සැබෑ සතුට දන්නේ. ඒ නිසා ගොඩක් දුක් විඳලා කරදර වෙලා තියෙනවා නම් ඒකෙන් ඔයාට අවබෝධයක් දැනුමක් පන්නරයක් දෙනවා ජීවිතයේ අර්ථවත් සතුට විඳින්න. මේකේ ඒ වගේ අදහසකුත් මේකේ තියෙනවා. right එතකොට has the class been started කියලා මෙතන අහලා තියෙනවා ඒක passive voice because the doer has hit. එතකොට මෙතන සාමාන්‍යයෙන් the class කියන එක අපි ඔක්කොම එකතු වුණාම පන්තිය සජීවී කතරු පදයක් හැටියටයි සාමාන්‍යයෙන් සලකන්නේ. අපි එහෙම සජීවී කතරු පද හැටියට සලකන දේවල් තියෙනවා. දැන් බැංකුව ඇරලා දැන් බැංකුව කියන්නේ ඇත්තටම මේ ගොඩනැගිල්ල නෙමෙයි. The bank is open. බැංකුව විවෘතව පවතින ගොඩනැගිල්ල. දැන් ඒ වගේ තැනක දැන් අපි ගත්තාම මේ පන්තිය කියන එක සලකන්නේ මේ කතරු පදයක් හැටියට. අර්ථරක පැසිව් වොයිස් වල දාන එක වැරදි නෙමෙයි.
අපි සාමාන්‍යයෙන් පන්තිය පටන් ගන්න නම් the class has been started කියලා පැසිව් වලින් කියන්නේ නැහැ. තේරුම් ගන්න පැසිව් පාවිච්චි කරන තැන් දෙකක් තියෙනවා. right මේ ප්‍රශ්නේ අහපු කෙනාට කියන්නේ ඒ වගේ ප්‍රශ්න අහන එක ගොඩක් වැදගත්. නමුත් සමහර වෙලාවට අපිට ටිකක් පාඩමින් පිට යන්න වෙනවා. නමුත් පුළුවන් තරම් උත්සාහ කරන්න පාඩම ඇතුලේ ප්‍රශ්න අහන්න. අහපු නිසා මම කියන්නේ. right එතකොට when using passive මේ passive වාක්‍ය පාවිච්චි කරද්දී you should understand where you can simply use them. ඒවා පාවිච්චි කරන්න පුළුවන් තැන ඔයා තේරුම් ගන්න. right එතකොට we basically tend to using passive right when we are not aware of the subject who mentioning the subject is not that much important. right we tend to use passive. අපි passive voice පාවිච්චි කරන්න යොමු වෙනවා when we are not aware of the subject. අපි කතෘ පදය දන්නේ නැත්තම්. right or mentioning the subject is not important. එහෙම නැත්නම් කතෘ සඳහන් කරන එක වැදගත් නැහැ. දැන් නිකන් සරල උදාහරණයක් ගන්න. අපි කියන්නේ නැහැ people speak English in many parts of the world. right we don't usually say people speak English in many parts of the world. මිනිස්සු ලෝකෙ ගොඩක් තැන්වල ඉංග්‍රීසි කතා කරනවා කියලා අපි කියන්නේ නැහැ. අපි කියන්නේ ඒක passive voice. right English is spoken in many parts of the world. English is spoken in many parts of the world. ලෝකෙ බොහෝ තැන්වල ඉංග්‍රීසි කතා කරනවා. there we do not mention the subject. අපි එතන කතෘ සඳහන් කරන්නේ නැහැ. because the subject is very clear. කතෘ ඉතා පැහැදිලි. right if a language is spoken භාෂාවක් කතා කරනු ලබනවා නම් it's done by people. ඒක කරන්නේ මිනිස්සු. therefore mentioning the subject is not important there. එතන subject සඳහන් කරන එක වැදගත් නෑ. අනිත් එක එහෙම කරාම ඒක නිකන් අදහස ඔඩ්ඩු වගේ. අදහස ඔඩ්ඩු වගේ. when you say that people speak English in many parts of the world, that is something unnatural. The idea may not be that much natural. ඒ වගේ passive voice පාවිච්චි වෙන තැන් තියෙනවා. අපි ඒවා ඒ අවස්ථාවල දැනුවත් කරන්න දැනට ආපු නිසා මම කිව්වා පාඩමේ නැත්තම් පිටට යනවා. right දැන් බලන්න මේ ඒවා හිමීට වැඩි වෙලාවක් ස්ක්‍රීන් එක මත තියෙනවා. ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්තම් සටහන් කරගන්න නිතරම මේකට සම්බන්ධ වෙනකොට පෑන් පොත් ඒවා තියාගෙන එන්න. right අපි තව present perfect උදාහරණ වලට ගියොත් the cow knows not. the cow knows not. එන අර නිකන් පරණ ඉංග්‍රීසි යෙදුම් හැටියට මේවා තිබිච්ච ඒ විදිහටම මම සඳහන් කරන්නේ. එහෙම නැත්නම් අපි තේරෙන භාෂාවෙන් කියනවා නම් the cow doesn't know. the cow doesn't know. එළදෙන දන්නේ නැහැ what her tail is worth. what her tail is worth. එයාගේ නැට්ට කොච්චර වටිනවද කියලා until she has lost it. එයාට ඒක නැති වෙනකම්. ඒ කියන්නේ ගවයෙක්ට නැට්ටේ වටිනාකම තේරෙන්නේ ඒක නැති වුණොත්. මැසි මදුරුවන්ගෙන් කුමි සතුන්ගෙන් ලොකු ආරක්ෂාවක් සලසගන්නේ ඒකෙන්. තියෙනකන් තේරෙන්නේ නැහැ ඔය වනවන එළවෙලෝ ඉන්න. ඒ වගේ ගොඩක් අයට කාලය යමක්කම තේරුම් ගන්න පුළුවන් මේ මනුෂ්‍ය ජීවිතේ ඒක වටිනාකම තේරෙන්නේ නැහැ. ගොඩක් අය අර හරකගේ නැට්ට වගේ තමයි. ඔහේ දැන් මේකට නිකන්නේ කියලා අදේනවා ඊළඟ දවසේ ඉන්නේ. වටිනාකම එහෙම එච්චර අදහසක් නැහැ. තමන්ගේ ලයිෆ් එක ගැනත් එහෙමයි. ඒ අර ඒගොල්ලන්ගේ ජීවිතයේ අවසාන කාලේ කියන්නේ වැඩි කල් යන්නේ නැතුව වැඩිපුර සතුටු වෙනවට වැඩිය කනගාටුවෙන් ගත කරන්න වෙනවා. The cow knows not what her tail is. The cow knows not what her tail is worth. හරකෙක් එළදෙනක් දන්නේ නැහැ එයාගේ වලිගය කොච්චර වටිනවද කියලා until she has lost it. ඒක නැති වෙනකන්. right until she has lost it. ඒක නැති වෙනකන් ඒක දන්නේ. දැන් බලන්න she has lost it. ඇයට ඒක නැති වෙලා.
right? She has lost it. එයා ඒක නැති කරගෙන ඒක තනියෙන් ගත්තොත්. නැති වුණාට පස්සේ තමයි දන්නේ ඒකේ වටිනාකම. ඒතොර she has lost. LOSC lose කියන්නේ නැති වෙනවා. LOSC lose කියන්නේ නැති වෙනවා. හැබැයි වෙන වෙන තේරුම් තියෙනවා. lose කියන්නේ නැති වෙනවා, පරාජය වෙනවා, අහිමි වෙනවා, ගොඩක් තේරුම් තියෙනවා. right? මට මගේ හොඳම මිත්‍රයව නැති වුණා. නැති වෙලා තියෙනවා. මට මගේ හොඳම යාළුවෝ නැති වෙලා තියෙනවා. ඔයා නිසා. I have lost my best friend because of you. I have lost my best friend because of you. එතන lose කියන්නේ අහිමි කරගෙන තියෙනවා. right? එතකොට ඔහු යතුරු නැති කරගෙන. He has lost his key. He has lost his key. ඔහුගේ යතුරු නැති කරගෙන. right? ඊට පස්සේ lose කියන්නේ පරාජය වෙනකොටත් අපි ඒකම පාවිච්චි කරනවා. right? They have lost the match. ඔගොල්ලෝ match එක පෙරදිලා. They have lost the match. ඔවුන් match එක පෙරදිලා. right? එතකොට ඒකත් තව තේරුමක්. ID passport document ඒත් right. Are we know not what is good until we have lost it. We know not. Again, we don't know what is good. යහපත් දේ හොඳ දේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ until we have lost it. අපිට ඒක නැති වෙනකන්. සමහරවිට අපිට යාළුවෝ හිතවත් අය අවංකව ඉන්නකොට අපිට අගයක් නැහැ. මොකද ඒක නැති වුණාමයි තේරෙන්නේ ඒකේ වටිනාකම. ඒ වගේ ඒක එක පැත්තකින් මෝඩ වැඩක්. We know not what is good. We know not what is good. ඇත්තටම we don't know what is good. We know not කියන්නේ we do not know. අපි දන්නේ නැහැ what is good. යහපත් දේ අපි දන්නේ නැහැ until we have lost it. අපිට ඒක අහිමි වෙනකම්. Until we have lost it. අපිට ඒක නැති වෙලා තියෙුණොත් තමයි අනේ ඒක තිබ්බනම් කොච්චර දෙයක්ද කියලා මතක් වෙන්නේ හරි වෙයි. When children stand quiet, they have done something ill. Right? When children stand quiet, ළමයි ශබ්ද නොකර හිමීට මුළු ගැන්වලා ඉන්නවනම් they have done something ill. They have done something wrong. කියන්නේ ෂුවර් එකටම පොඩි වැරද්දක් කළා තමයි ඔය ශබ්ද නොකර ඉන්නේ. When children stand quiet, ළමයි නිශ්ශබ්දව ඉන්නවනම්. When children stay quiet. When children are quiet. ළමයි නිහඬව පොඩ්ඩක් මොකද ළමයෙක් එහෙම ශබ්ද නොකර නිහඬව ඉන්නේ නැහැ. ඒගොල්ලන්ගේ වැඩේ දඟලන එක, කෑ ගහන එක, සෙල්ලම් කරන එක හැමතිස්සෙම. පැත්තකටලා මීට බිල්ලා වගේ ඉන්නවනම් ඒ කියන්නේ they have done something wrong. දැන් බයට ඇඟිලා ඉන්නේ එක්ක මොකක් හරි බින්දීලා. මොකක් හරි වෙලා. They have done something ill. ඒගොල්ලෝ මොකක් හරි අවුලක් කරලා තියෙනවා. වැරදිලා by mistake හරි මොන හරි වැරද්දක් වෙලා තියෙනවා ඒගොල්ලන්ගේ අතේ. දැන් ඔයාලා ලියාගත්ත වාක්‍ය බලන්න. right? එතකොට දැන් ඒ ලියාගත්ත වාක්‍ය වලට අපි එන්නේ and we have bought a new house. දැන් බලන්න buy මිලදී ගන්නවා buy bought buy bought මිලදී ගන්නවා. හරි? එතකොට ඒකේ ප්‍රධාන රූප තුන buy bought. R sound එකක් එන්නේ නැහැ. buy brought නෙවෙයි buy bought. finish finished. මෙතන finished කියලා අල්ඩ යන ශබ්ද වෙන්නේ නැහැ. එවැනි තැන්වල උච්චාරණ පහසුවට ශබ්ද කරන්නේ අල්ට යන. finish finished. We have bought a new house. Right? එතකොට බලන්න we ඉන්නකොට we is a plural subject. we කියන්නේ බහුවචන කර්තෘ පදයක්. right? Therefore we use not has but have. අන්න ඒ නිසා අපි has දාන්නේ have ගත්තා උපකාරකේ. right? එතකොට buy කියන ක්‍රියාපදයේ ඊට පස්සේ යොදනවා තුන්වෙනි රූපෙන් අතීත කෘදන්තයෙන්.
bought by bought we have bought අපි මිලදීගෙන තියනවා a new house අලුත් ගයක් right එතකොට by using present perfect right by using present perfect වර්තමාන සම්පූර්ණ කාලය භාවිත කරලා when you say ඔබ කියන විට we bought a new house we have bought a new house or we bought a new house we bought a new house කියලා කියනකොට you mean that you have a new house you possess a new house right now ඔයගලන්ට අලුත් ගයක් ඔයගොල්ලෝ සතුව තියනවා කියන එකයි කියන්නේ the action is buying the action is buying ක්‍රියාව මිලදී ගන්න right it is already finished and gone to the past ඒක ඉවරයි අතීතෙට ගිහිල්ලා ක්‍රියාව මිලදී ගැනීම ඉවරයි අතීතෙට ගිහිල්ලා right but the result the outcome ප්‍රතිඵලය right now you possess a new house දැන් ඔබ අලුත් ගයක් සතුයි ඔබට අන්න ප්‍රතිඵලය right එතකොට අලුත් ගයක් දැන් ඔබ සතුව තියෙනවා එතකොට ඒ වගේ ඔයා පත්තරේ බලලා ඉවරයි දැන් බලන්න දැන් ඔයාගේ අතේ පත්තරයක් තියෙනවා now you are holding a newspaper in your hand right now you are holding a newspaper in your hand right and I am interested in reading it I want to read it මට ඒක බලන්න ඕන I'm interested in reading it මම උනන්දුවක් දක්වනවා ඔයාගේ අතේ තියෙන පත්තරේ කියවන්න right then I just want to know whether you have finished with it මට දැනගන්න ඕනේ දැන් ඔයා ඒකත් එක්ක ගනුදෙනු ඉවරද කියලා ඔයා බලලා ඉවරද කියලා මට බලන්න ගන්න අනේ එතකොට මම අහනවා have you finished reading the newspaper or can I have it have you finished reading the newspaper ඔයා පත්තරේ බලලා ඉවරයි ක්‍රියාපද දෙකක් එක තැන යෙදෙනකොට දෙවෙනි එක ing වෙනවා මෙතන ක්‍රියාපදේ තමයි have finished කියන්නේ එතකොට reading කියන එක gerund එකක් ක්‍රියානාමයක් have you finished reading කියවලා ඉවරද කියවීම කරලා පත්තරේ කියවන වැඩේ කරලා ඉවරයි ඒතර කියවීම ඒ ක්‍රියාපදයක් නෙමෙයි gerund කියන්නේ ක්‍රියානාම ක්‍රියාවක් පහසුවෙන්ම නාමපදයක් කරගන්නේ ing දාලා එතකොට ඒ ing දාපු ක්‍රියාවක් කර්මය වෙන්න පුළුවන් කර්තෘ වෙන්නත් පුළුවන් දැන් අපි කියනවා teaching is learning උගන්වනවා කියන්නේ ඉගෙන ගැනීමක් ඒතකොට teaching කියන එක gerund කර්තෘත් gerundමයි learning ඒකත් gerundමයි objective කර්මය ඒ වගේ දැන් මෙතන මම කිව්වේ ක්‍රියාපද දෙකක් එක තැන යෙදෙනකොට දෙවෙනි එක ing වෙනවා දැන් බලන්න ඔයා start writing ලියන්න පටන් ගන්න right stop reading කියවන එක නතර කරන්න start writing these things මේ දේවල් ලියන්න පටන් ගන්න ඒ වගේ දැන් බලන්න present perfect එක මම කිව්වා we just use the present perfect tense to say to talk about completed actions of which results are available so have you gone through the newspaper කියන එකත් හරි ඔය පත්තරේ බලලා go through කියන්නේත් කියවනවා කියන එකමයි ඒ කියන්නේ මේ read කියන ක්‍රියාපදයේ වෙනුවට phrasal verb එකක් තියෙනවා ඒක තමයි ඔයා දාලා තියෙනවා දාපු එක හරි right have you gone through the newspaper right එහෙම අහන්න පුළුවන් have you gone through the newspaper ඒ කියන්නේ මේ වගේ සමානයෙන් ළඟින් යන අදහසක් ඔයා පත්තරේ බලලාද ඉන්නේ present perfect එකකින් ඇහුවාම බලලා ඉවර නම් ප්‍රතිඵලයක් හැටියට දැන් මට ඒක බලන්න ගන්න පුළුවන් right දැන් මම ඔයාලට එවපු ගීතය අපි කතා කරමු right ඒ ගීතයට යමු මම ඒ ගීතය හැමෝම අහලා තියෙන ගීතයක් ටයිටැනික් ගීතය ඒ ගීතය සාකච්ඡා කරලා ඊට පස්සේ ඒක ඔයාලට අහන්න පුළුවන් ඒ ගීතය right එතකොට මේ ටයිටැනික් නැව හදනවට වැඩිය 8 ගුණයක් වියදම් කරලා තමයි මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ
ඒ චිත්‍රපටයේ ගීතය තමයි අපි දැන් මේ රස විඳින්න යන්නේ. ඇතරම ගීත අහන එකෙන් වාට ගොඩාක් ඉංග්‍රීසි ඉගෙන ගන්න ලොකු අනුබලයක් ලොකු පිටිවහලක් කරගන්න පුළුවන් මේ ගීත අහන එක. මේ සින්දු අහලා ඇති ඒකේ තේරුමත් එක්ක අහන්න. ඉංග්‍රීසි අහන්න ගීත අහන්න පුරුදු වුණාම අර ඉංග්‍රීසි වලට කැමැත්තක් ඇති වෙනවා. දැන් ඔයා දන්නවා වාට පිහිනන්න ඕන නම් වතුරට බහින්න ඕන. වතුර ටිකක් ගෙනල්ලා එළියේ වතුර මේ HO2 වලින් හැදෙන්නේ හරි සයන්ටිෆිකලි හරි වතුර ගැන සාකච්ඡා කර කර හිටියට වතුර පෙන්න මේ කෝප් එකට අරන් වතුර ටිකක් පෙන්න මේ හිටියට වාට පීනන්න පුළුවන් වෙන්නේ නැහැ. වතුර ගැන පුළුවන් තරම් කෙනෙක්ට සිංහලෙන් පැහැදිලි කර කර දෙන්න පුළුවන්. හොඳට තේරෙන විදිහට පිහිනන ටෙක්නික්ස් ටික ගොඩ ඉඳන් කියලා දෙන්න පුළුවන් වතුර බේසමකුත් ළඟ තියාගෙන. කවදාකවත් පීනන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේ තේරුම් ගන්න සමහර වෙලාවට ඔය ගොඩාක් සිංහලෙන් පැහැදිලි කරන දේවල්. ඒ ගොඩාක් සිංහලෙන් පැහැදිලි කරලා දෙන දේවල් වලින් ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ. ඒ නිසා ගොඩාක් සිංහලෙන් කියවන ඒවට සම්බන්ධ වෙන්න එපා. පුළුවන් තරම් ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්සාහ කරන්න. බැරි බර ගාතේ හරි ඒක උත්සාහ කරොත් ඔයාට වැඩි කාලයක් යන්නේ නැතුව ඉංග්‍රීසි පුරුදු වෙනවා. රයිට් එතකොට ටයිටැනික් සෝං එක මේක ආදරය ගැන සරල අදහසක් තියෙන්නේ. ලොකු අපි නමුත් ඉස්සරහට වාට ජීවිතය ගැන ගැඹුරු ජීවන දර්ශනය පිළිබඳව ජීවිතයේ බොහෝ පැති පිළිබඳව තාම ගැඹුරින් විවරණය කරන ඉංග්‍රීසි සාහිත්‍යයට අදාළ තාම රසවත් මිහිරි පහසුවෙන් වාටත් ගායනා කරන්න පුළුවන් ගීත අපි ඉදිරියේදී පැහැදිලි කරන්න. දැනට මේ හැමෝටම උරු සරල ගීතයකින් තමයි මේක ආරම්භ කරන්නේ. රයිට් උච්චාරණයේ අපහසුකම් ඒවා ඔක්කොම මග ඇරෙනවා. මට මේ හොඳ සින්දු ලිස්ට් එකක් ඕගොල්ලෝ එවන්න. ඕගොල්ලන්ට තේරුම දැනගන්න ඉගෙන ගන්න ආස ඒවෙන් තෝරගෙන මම කරන්නම්. කොහොමත් මං ගාව සින්දු ඔය ඔක්කොම සින්දු මමත් අහලා තියෙනවා. මම සාමාන්‍යයෙන් මාස 5ක 6ක පාඨමාලාවක් කරොත් සින්දු 30ක් 40ක් කරනවා. තාම රසවත් සින්දු. හොඳට අහන්න පුළුවන් ඒ වගේම අපිට ගායනා කරන්න පුළුවන් පැහැදිලි ගීත ඒ වගේම අර්ථයක් තියෙන. දැන් මේකට මම සරල ගීතයක් ගත්තේ. ආදරය ගැන මේක තියෙන්නේ. Every night in my dreams. මම මගේ ජීවිතය පිළිබඳව දකින සෑම සිහිනයක් තුළ මගේ ජීවිතයේ යහපත් සියලු බලාපොරොත්තු තුළ I see you I feel. මා දකින්නේ ඔබව ඒ වගේම මට දැනෙන්නේ වාගේ ආදරේ. මෙතන සිහින කියන්නේ ජීවිතයේ යහපත් බලාපොරොත්තු. ආදරණීය ලෙස ඔබත් සමග එකතු වෙලා ජීවිතයක් එකතු කරගෙන ගොඩනගා ගන්න හදන යහපත් අපේක්ෂා තමයි මෙතන ඩ්‍රීම්ස් කියලා කියන්නේ. Every night in my dreams. සෑම රාත්‍රියකම මා දකින ඒ ජීවිත අර්ථ තුළ සිහින තුළ අපි දෙන්න එකතු වෙලා ඉටු කරගන්න උත්සාහ කරන අරමුණු තුළ ඒ සිහින තුළ මා දකින්නේ ඔබව. ඒ ආදරණීය සිහින තුළ මට දැනෙන්නේ ඔයාව. That is how I know you go on. එලෙසයි මා දකින්නේ ආදරණීය ලෙස ඔබ මගේ ජීවිතය තුළ පියමනින බව. Far across the distance. සමහරක් වෙලාවට අපි දෙන්න වෘත්තීය රැකියාව තුළ හරි වෙනත් කාරණා මත බොහෝ විට ඈත් වෙලා ඉන්න සිද්ධ වෙනවා. Far across the distance. අපි දෙන්න ළඟ තියෙන පරතරය and spaces between us. අපි දෙන්න අතර තියෙන හිඩැස පරතරය භෞතික ඈත් වෙලා ඉන්න තියෙන අවස්ථා අපි දෙන්නට වැඩි. ආදරයෙන් හදවත් එක් වුණාට සොඳුරු ලෙස අපිට එකතු වෙලා ඉන්න ලැබෙන අවස්ථා අඩුයි. Far across the distance and spaces between us. අපි දෙන්න අතරේ ඊටස ගොඩක් ඈතයි ගොඩක් වෙලා. You have come to show you gone. ඔයා මගේ ජීවිතයට ඇවිල්ලා තියෙන්නේ ආදරණීය ලෙස මාත් සමග මගේ ජීවිතයේ ඉදිරියට යන බව කියන්නේ. Near, far, wherever you are. ඔයා මගේ ළඟ හිටියත් ඈත හිටියත් wherever you are. කොහේ හිටියත් I believe that the heart does go on. මගේ පනනල ගැහෙන්නේ ජීවිතයේ රැඳෙන්නේ මට දැනෙන්නේ ඔයාගේ ආදරයක් නිසා කියලා.
Once more you open the door. මුලින්ම මේ ලෝකයට මගේ දැස් විවර කරේ මේ ලෝකේ මට මුලින්ම කියලා දුන්නේ මගේ අම්මා තාත්තා. ලස්සන ලෝකයක් මට ගොඩ නැගුවේ මගේ දෙමව්පියෝ. ඊට පස්සේ ආදරේ සොඳුරු ලෝ විවර කරන්නේ නුඹ. Once more you open the door. නැවතත් වරක් ආදරණීය සොඳුරු ලෝකයක් මට විවර කරන්නේ නුඹ. And you are here in my heart. මගේ හදවත තුල සදාතනිකව ලැබුම් ගන්නේ නුඹයි. And my heart will go on. මගේ හදවතත් ජීවිතයත් රැඳෙන්නේ ඔබගේ ආදරයත් එක්ක. Love can touch us one time. සමහර විට අපි ආදරය කරන ආදරේ, අපි ආදරය කරන සෙනෙහස, අපි ආදරය කරන ආදරේ එක මොහොතක් ඒ ස්පර්ශය අපිට හරියට දැනුණා. Last for a lifetime. ඒක මුළු ජීවිතේ පුරාවටම ඒ සොඳුරු ආදරය ඉඳා බැහැගෙන පවතින. Last පවතිනවා for a lifetime. ඒ අපි සොයන අපි කැමති අපේම ආදරේ යම් තැනකදී අපිට ස්පර්ශ වුණොත් ඒ ආදරේ ජීවිතේ පුරාවටම රැඳා පවතින. And never let go. කවදාකවත් ඒක අතහරින්නේ නැහැ. Let go. ඒකට යන්න දෙන්නේ නැහැ. Till we are gone. අපි මිය දෙන තුරා. Love was when I loved you. ඇත්තටම ආදරේ සැබෑ අරුත ආදරේ කොතරම් මිහිරිද කිය සඳුරුද කියන බව මා තේරුම් ගත්තේ ඔබට ආදරය කරන්න ගත්තා. Love was when I loved you. Love was when I loved you. ඇත්තටම ආදරේ සැබෑ අර්ථය මා තේරුම් ගත්තේ ඔබට ආදරය කරන්න ගත්තා. ආදරේ මෙතරම් සොඳුරු වග මා අත්විඳේ ඔබගේ. One true time. එක්තරා සොඳුරු නිමේෂයක I would hold to you. මා ඔබ වෙත වැටී සිටි. In my life we will go on. We will always go on. මගේ ජීවිතේ හැමදාම මේ විදිහට මා ඔබත් එක්ක ඉදිරියට යනවා. ආදරයෙන් බැඳිලා. Near, far, wherever you are. I believe that the heart does go on. Right, එතකොට මේ ගීතය අහමු. මේ ගීතය අහලා ඊට පස්සේ ඔයගලන්ට ඒ ගීතය අහලා අපි පාඩම ඉදිරි කොටස පටන් ගමු. ඔයගොල්ලෝ අහන්නත් ඇති මම එකවරක් විනාඩියක් එකමාර දෙකක් වගේ තියෙන ගීතයක් අන්ද මම මේක ප්ලේ කරන්න. right අපි මේ ටෙන්ස් එක නැවතත් ගියොත් බලමු මේ දැන් වාක්‍ය ඉස්සරහට එනවා. එන අපි අර ලියාගත්ත සිංහල වාක්‍ය එනවා. ඒවට උත්තර එනවා. කල්පනාවෙන් ඊ ටික හදා ගන්න. එතකොට ඒකේ වැරදි නම් වැරදි මකන්න එපා. හරි එක යටින් ලියන්න නැත්නම් ළඟ තැනක ලියන්න සංසන්දනය කරන්න නිදහස් වෙලාව. Right, sometimes maybe your translation may not be correct. Right, but you should not correct your translation. Right, leave your mistake there itself.
and take down the correct below the incorrect. So somewhere close to the incorrect. So that you can compare your mistake with the correct whenever you are free. और නිදහස් වෙලාවක එතකොට සංසන්දනය කර කර බලන්න පුළුවන් තමන්ගේ වැරද්ද නිවැරදි කරගන්න. එතකොට වැස්ස නතර වෙලා අපිට දැන් යන්න පුළුවන්. It has stopped raining, we can go now. වැස්ස නතර වෙලා තියෙනවා present perfect එකකින් කියන්නේ. ඒ කියන්නේ දැන් වැහැලා දැන් නතර වෙලා. එතකොට බලන්න ක්‍රියාපද දෙකක් කර එක තැන එදෙනකොට එතනත් දෙවෙනි ක්‍රියාපදයේ noun එකක් gerund එකක් වෙන හැටි. එතකොට has stopped verb එක raining කර්මය. එතන කර්මය gerund එකක් නැත්නම් ක්‍රියානාමයක්. It has stopped raining. වැස්ස නතර වෙලා. ඒක ප්‍රතිඵලයක් හැටියට we can go now. අපි දැන් යන්න පුළුවන්. The rain has stopped කියලා සාමාන්‍යයෙන් කියන්නේ නැහැ. ඒක අහපු එක වැදගත්. Can we tell the rain has stopped? The rain has stopped. වැරදිද? right. ඒකේ වැරද්දකට වැඩි පොඩි නොගැලපීමක් තියෙනවා. යම් අදහසක් එනවා. නමුත් ඇත්තටම you know that whenever when talking about time, duration and weather and climate conditions, right, we don't find a particular subject. So we use it to be the subject when talking about time and duration, weather and climate conditions, right? We just use it to be the subject. කාලගුණික තත්ත්වයන් ගැන කතා කරනකොට දේශගුණික තත්ත්වයන් සහ මේ වෙලාව ගැන කතා කරනකොට අපි කියනවා seas කියන එක මේ පුළුවන් පාවිච්චි කරන්න. The rain has ceased කියන්න පුළුවන්. නැත්නම් the rain has ceased වැස්ස නතර වෙලා. නැත්නම් the rain has stopped කියන එක කියන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍යයෙන් තේරුම් ගන්න අර කාලගුණයේ දේශගුණය ගැන කතා කරනකොට it එක පාවිච්චි කරන්නේ. දැන් අවුවයි නම් it is sunny. සුළඟයි නම් it is windy. වැසි සහිත නම් it's rainy. It is rainy. Right? It's a bit rainy today. අද ටිකක් වැසි සහිත. It's a little rainy today. ඒ වගේ කාලගුණය ගැන කතා කරනකොට it එක කතුරු හැටියට යොදන්න. සහ කාලය ගැන කතා කරනවා. දැන් අද මගේ උපන්දිනය කියලා today is my birthday කියන්නේ නැහැ. It's my birthday today. It's my birthday today. අද පෝය. It is පෝය day today. අද නිවාඩු දවස. It's a holiday today. Today is a holiday කියලා ඔය broken English කතා කරනකොට අර වැරදි ඉංග්‍රීසි වලට යනකොට ඒ කියනවා ඒවට හුරු වෙන්න එපා. සිංහල දිහා බලලා ඉංග්‍රීසි හදලා ඔය වගේ උගන්වනවා. ඒත් ඒව ලොකු අවුලක් සිද්ධ වෙනවා. ඒක වඩා හොඳයි අපි ඉංග්‍රීසි පැත්තෙන් හුරු වෙන එක. ඉතින් ඒක නිසා තේරුම් ගන්න ගොඩක් වෙලාවට අපි දෙන උදාහරණ පැහැදිලිවම ඒ නියම ඉංග්‍රීසි භාෂාව. මොකද අපි වැඩ කරන්නේ පුහුණුව ලැබලා ගොඩක් දේවල් ඉංග්‍රීසි මව් භාෂාව කරගත්ත අයත් එක්ක කරලා තියෙනවා. ඒ කියන්නේ ඕස්ට්‍රේලියන් UK පිරිසත් එක්ක ගොඩක් වොලන්ටියර්ස්ලාත් එක්ක වැඩ කරලා ඒගොල්ලන්ගෙම එක භාෂාව පාවිච්චි කරනකොට අපි තේරුම් ගත්ත ඉගෙනගත්ත දේට අමතරව තවත් ප්‍රායෝගිකව තේරුම් ගත්ත නිවැරදි භාෂාවක් තියෙනවා. ඒක තමයි බොහෝ විට හැම උදාහරණයක් තුළින්ම අපි දෙන්න උත්සාහ කරන්නේ. නිකන් සිංහල විදියට ගලපලා කෙනෙක්ව සරලයි කියලා සතුටු කරත් ඒක නිවැරදි දේ නොවේ නම් අපි ඒ උත්සාහය ගන්නෙ නැහැ. නිසා නිතරම කාලගුණික දේශගුණික තත්ත්වයන් ගැන කතා කරනකොට ඔයා it කියන එක කතෘ පදයේ හැටියට ඉස්සරහට ගන්න. එතකොට අදහස නිරවුල් ඉංග්‍රීසි පැත්තට ගොඩක් හොඳයි. අදහස ස්වාභාවිකයි. It has stopped raining. වැස්ස නතර වෙලා. Right? It has stopped raining. We can go now. අර වගේ යම් අදහසක් ආවට වඩා ඉංග්‍රීසි පැත්තට හුරු වෙන්න උත්සාහ කරන්න. කාලය ගැනයි දේශගුණය ගැනයි කතා කරනකොට it කියන එක කතෘ කරගන්න. Right? පැහැදිලි නැත්නම් ආයන I am searching Nimal. Right? I am searching Nimal. එතකොට search කරනවා ඒක වැරදි. So is it correct? ඒක වැරදි. හරි. It has stopped raining. Just we can go now. Just we can just means therefore we can go now. So we can go now. Just take it away. I am looking for Nimal. Have you seen him? Right? දැන් මෙතන අහන්නේ I am searching Nimal කිව්වොත් වැරදිද කියලා. ඇත්තටම ඒක වැරදි. Nimal හොයනවා කියන්නේ search කරන එක use කරන්නේ නැහැ. ඒ වගේම find කියන එක දාන්නෙත් නැහැ. I am finding Nimal කියන්නේ නැහැ.
seeking කියන්නෙත් නෑ seek කියන එක ඔක වැරදි s double e වෙන්න ඕන I'm seeking නිමල් කියන්නේ seeking කියන්නේ ප්‍රාර්ථනා කරනවා කියලා සොයනවා කියන එකත් සමහර තැනකට ගැලපෙනවා මෙතෙන්ට ගැලපෙන්නේ අන්න ඒ වගේ ඔය අහලා නිරවුල් කරගන්න ගොඩක් හොඳයි ඔය ප්‍රශ්න අහන්නේ නිතරම තේරුම් ගන්න යමක් සොයනවට අපි කතා කරන සහ ලිඛිත භාෂාවේ සුලභව යොදන්නේ phrasal verb එක look for කියන එක. ඉස්සලා අපි ඒක තේරුම් ගමු look for කියන එක. right දැන් ඔයා මොකද්ද හොයන්නේ? right මේ ටෙන්ස් එකෙන් නෙමෙයි නිකන් අපි නිකන් වෙන උදාහරණයක් කරා ඒ වචනේ තේරුම් ගමු. මෙතන පටලගත්ත නිසා කීප දෙනෙක්. right ඔයාගේ translation එක දිහා දැන් බලන්න. ඒ වැරද්ද නිවැරදිව හඳුනගෙන අවබෝධයෙන් නිවැරදි කරගන්න. look for කියන what are you looking for? ඔයා මොකද්ද හොයන්නේ? what are you looking for? ඔයා මොකද්ද හොයන්නේ? I'm looking for my key. මම මගේ යතුරු හොයන්නේ. I'm looking for my key. මම මගේ යතුරු හොයන්නේ. එතකොට who are you looking for? ඔයා කාවද හොයන්නේ? who are you looking for? ඔයා කාවද හොයන්නේ? I'm looking for someone. I'm looking for someone. මම someone හොයන්නේ. එහෙනම් සොයනවාට කියන්නේ look for කියන්නේ. right යම් දෙයක් වෙන්න පුළුවන්. ඔව් එතෙන්ට එන්නම්ම. I'm looking for නිමල්. මම නිමල් හොයන්නේ. Have you seen him? ඔයා එයාව දැක්කද? ඔයා එයාව දැක්කද? මම නිමල් හොයන්නේ ඔයා එයාව දැක්කද? මම දැන් නිමල් හොයනවා. යතුරක් ඉල්ල ගන්න. කොයි යතුරක් දෙන්න? Sometimes I want to collect the key from him. Or sometimes I need to hand over the key to him. මට යාට යතුර බාර දෙන්න. Or sometimes I need to convey some messages. Sometimes I need to pass a message. සමහරට පණිවිඩයක් දෙන්න පුළුවන්. මම දැන් එයාව හොයනවා මොකකට හරි. මේ වෙලාවේ හොයනවා. I'm looking for him. දැන් ඔයා එයාව දැකලා දැන් ඉන්න තැනක් දන්නවා. ඔයාලට වෙන එකක් ලියලා තියෙනවා නම් ටෙක්ස්ට් කරන්න. නැත්නම් පරිස්සමෙන් මයික් එක අන්මියුට් කරලා ඕන දෙයක් අහන්න. right? If you have any question ඔයාලා පරිවර්තනය කරලා තියෙන වෙන විදිහක නම් ඒක ටෙක්ස්ට් කරන්න නැත්නම් අහන්න. You can unmute the mic and question. Or you can text. ඔයා යාව දැක්කද? Have you seen him? මම දාලා තියෙනවා. වෙන එකක් පාට එනවනම් අහන්න. දැන් මෙතන අහනවා is a seen දැම්මේ කියලා. ඔයා දාලා තියෙන්නේ මොකද්ද කියලා කියන්නේ? I'm looking for නිමල්. ඒ කියන්නේ මම මේ වෙලාවේ යාව හොයමින් ඉන්නවා. ඒක හොයන ක්‍රියාවේ මැද. right? Have you seen him? So have you seen him කියන්නේ do you know where he is now? දැන් ඉන්න තැනක් දන්නවද කියලා. දැන් ඔයාලට ප්‍රශ්නේ did you see him කියන එක නම් ඔයාලට ප්‍රශ්නේ මේකද කියලා බලන්න. ඔබ did you see him? ඔයා යාව දැක්කද? කියලා එක did you see him කියලා අහන්න බෑ. සරල අතීතෙන් ඇහුවොත් did you see him? Do you know where he was? එයා හිටිය තැනක් ඔයා දන්නවා. Have you seen him කියන්නේ do you know where he is right now? දැන් ඉන්න තැනක් දන්නවා. right? right see කියලා දාන්න බෑ have you එක have එකට පස්සේ ක්‍රියාව තුන්වෙනි රූපෙට යන්න එපා see so seen නේ. seen කියලා ක්‍රියාව තුන්වෙනි රූපෙට යන්න. did you see him කියලා අහන්න ඇහුවොත් වැරදි. rain has stopped කියන එක වැරද්දක් නැහැ. rain has ceased කියන එක දෙකම වැරද්දක් නෙමෙයි. නමුත් වඩා ස්වාභාවිකයි it has stopped raining. එතකොට raining is එහෙමනම් ඔයාලට කියන්න පුළුවන් raining is ceased කියලා. raining is ceased. rain has ceased කියනකොට raining is ceased. right? එතකොට වර්තමානයේ කියන්නේ මොනවා එහෙම. දැන් මේ ප්‍රශ්නේ අහුවොත් හරි දැන් මේ ප්‍රශ්නේ අහුවොත් ඔයා දැන් මම මේ උදාහරණයක් ගමු. දැන් මගේ මේ අතේ තියෙන පෑන දැන් මම කියනවා මේ පෑන වලට පෙන්නලා right I lost this pen yesterday. මේ පෑන දැන් පෙන්නනවා. I lost this pen yesterday. මගේ අතින් මේ පෑන ඊයේ නැති වුණා. දැන් මගේ අතේ දැන් මේ තියෙන පෑන ඊයේ නැති වුණා.
right? I lost this pen yesterday. I found this only this morning. I found this only this morning. අද උදේ තමයි මේක හම්බුනේ. right? සරල අතීතයෙන් I lost this pen කියලා ඔයාලට පෙන්නනවා. ඊයේ නැති වෙච්ච එක දැන් අතේ තියෙනවා හම්බ වුණා උදේ. ඊයේ නැති වුණා. හරි? දැන් present perfect එකේ මම කියනවා I have lost my pen. දැන් අතේ නෑ නේ මගේ. ඔයා දැක්කද? I have lost my pen. සාක්කුත් බලන්න ඕනේ. අතේත් නෑ දැන්. පේන පැත්තක නෑ දැන් පෑන. ඒකට මම කියනවා oh I have lost my pen. මේ අතේ තිබ්බ පෑන නෑ මෙතන තිබ්බේ. අන්න එතකොට present perfect. I have lost my pen. ඔයා ඒක දැක්කද? Have you seen it? ඒ කියන්නේ do you know where it is now? මේ කොහේ හරි මේ සුදු හරි කොහේ හරි කියනවා දැන් ඔයා දැක්කද? දැන්. Did you see him කියලා අහන්න පුළුවන් අතීත කතාව. දැන් වෙන උදාහරණයක් ගන්න මම අහනවා ඔයා නිමල් කියනවා ක්ලාස් එකේ හිටියා කියලා ගිය සතියේ. නිමල් says that he was in the class last week but I didn't notice it. නිමල් කියනවා ගිය සතියේ ක්ලාස් එකේ හිටියා කියලා මම දැක්කේ. මම ඔයාගෙන් අහනවා did you see නිමල් at class? ඒ ගිය සතියේ සිද්ධිය ගැන. Did you see නිමල් at class? ඔය නිමල් ක්ලාස් එකේ ඉන්නවා දැක්කද? අනේ ගිය සතියේ කක්කා. දැන් මම නිමල් හොයනවා යතුරු ඉල්ල ගන්න. දැන් හොයනවා. දැන් ඉන්න තැනක් ඔයා දන්නවද කියලා අහනවා. I'm looking for නිමල්. Have you seen him? I'm looking for නිමල් right now. Have you seen him? මම නිමල් හොයන්නේ. Have you seen him? Have you seen him again? Do you know where he is right now? Did you see him කියලා අහුවොත් ඊයේ හිටපු තැනක් කියයිද? ඒ වගේ අපි මේ ටෙන්සස් කියලා ව්‍යාකරණ ඉගෙනගෙන තියෙන්නේ පටලැවිලි විදියට. ඒවා නිරවුල් කර ගැනීම අවශ්‍යයි. If you see him කියන්නේ දැක්කොත් කියලා. if එක දැම්මොත් ඒක conjunction එක. right අපි තව ඉස්සරහට ගියොත් බලන්න. Don't sell the bear skin before you have caught the bear. right? වලහගේ දැන් වලහගේ හැම ඉස්සර දඩයන්කාරයෝ කරන්නේ වලහගේ හැම විකුණනවා. ඒක ලොකු ගානකට යන වලස්සම්. ඒක දේවල් වලට ඇඳුම් වලට හදා ගන්න සීතල කාල. වලහ අල්ල ගන්නත් කලින් හැම විකුණන්නේ. ඊයොත් වැඩි ලෙඩි. Don't sell the bear skin. right? වලහෙක්ගේ හැම විකුණන්න එපා before you have caught the bear. වලහව අල්ල ගන්න කලින්. right? Before you have caught. You have caught. Catch, caught. You have caught the bear. ඔයා දැන් වලහව අල්ලගෙන ඉන්නේ. දැන් අතේ තියෙනවා. you have caught. අන්න එහෙම වලහ අල්ලගෙන අතේ තියන්න පෙර don't sell the bear skin. උගේ ස්කින් එක කෝට් එක හැම විකුණන්න යන්න එපා. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට ප්‍රායෝගිකව වැඩේ ගොඩ දාගන්න කලින් නිකන් කටමැත දොඩවලා නැති අවුලක් හදාගන්න. right? ඔබ යමක් යහපත් දෙයක් කරනවා නම් ඒක කර කී ඉන්න එපා. කරලම පෙන්නන්න. අපි ගැන හිතන්නේ අපි මේව දන්නවා අරව දන්නවා කියලා අපේ ටැලන්ට් එක අරව මේව ගැන හිතලා අපි ගැන අපි හිතන්නේ. අනිත් මිනිහා අපි ගැන හිතන්නේ අපේ ටැලන්ට් එකට වැඩිය අපි කරලා තියෙන දේවල් දිහා බලන්න. Every oak has been an acorn. Every oak has been an acorn. acorn කියලා කියන්නේ ඒක බීජ අවස්ථාව. ඕක් ගහ කියන්නේ මා යෝධ අවස්ථාව. right? හැම ඕක් ගහක්ම ඊටාම කුඩා බීජයක් කෝෂයක් හැටියට පැවතිලා තිබිලා තියෙනවා. ඔය ලොකුවට පේන ගස් නැත්නම් විශාල දියුණුවක් ලැබපු පුද්ගලයෝ හොයාගෙන ගියාම කුංචි තැන ඉඳලා තමයි ඒගොල්ලෝ එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. right? Drink as you have brewed. ඔයා මේ පෙරාගත්ත විදිහට ඔයා බොන්න. drink brew කියන්නේ පෙරනවා. අරක්කු හරි කසිප්පු හරි බියර් හරි හදා ගන්නවා පෙරලා. එතකොට brewed drink as you have brewed. brew කියන්නේ පෙරනවා. brew brew නෙමෙයි brew. drink as you have brewed. right? එතකොට ඒ කියන්නේ පෙරාගත්ත විදිහට තමයි බොන්න වෙන්නේ. ඒක ඉතින් මොනවා හරි කිමිකල් වැඩියෙන් දාලා අප්සෙට් විදිහට පෙරාගත්ත නැති ඒක තමයි දැන් බොන්න වෙන්නේ. ඒ පෙරා ගන්නකොට වැඩි හරියට දාලා පෙරා ගන්න.
පෙරණ වෙලාවේ අවශ්‍ය පදමට ඒ අවශ්‍ය දේවල් දාලා ඒක පෙරන්න. නැත්නම් ඉතින් වැඩේ අවුල් වෙනවා. ඒ වගේ what you sow you will reap. ඔබ වපුරපු දේ තමයි ඔබට අස්වැන්න හැටියට ලැබෙන්නේ. යාදිසං වපතේ බීජං තාදිසං අර්ථේ පලං කියන පාලි එක සිංහල ඉංග්‍රීසියට යනවා. what you sow you will reap. what you sow you will reap. ඔබ වපුරපු දේ අස්වැන්න හැටියට ඔබට නෙලා ගන්න පුළුවන්. ඒ කියන්නේ every action has a reaction. හැම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඊට අනනුරූපීව තියෙනවා. කරපු දෙයට ගැලපෙන රිසල්ට් එක තමයි එන්නේ. Right? Wine has drowned more men than sea. Wine has drowned more men. ඇත්තටම ගොඩාක් මිනිස්සුන්ම ගිල්ලලා තියෙනවා wine than sea. මුහුදට වැඩි. මිනිස්සු මුහුදේ ගිලෙන්නේ කලාතුරකින්. නමුත් අරක්කු අනම්මනම් බීලා මිනිස්සු ගිලෙනවා හැමදාම. මුහුදේ කවුරු හරි මේ දන්න කාලෙක මුහුදේ ගිහිල්ලා මැරිලා නැහැ. මරණම් මේ දවස්වල මොකේ හරි Facebook එකේ මිනිස්සු ගොඩ දාන්න කලින් ෆොටෝ ගහනවා. දැන් කරන ප්‍රධානම දේ තමයි වැඩි උදව්වක් වෙන්න කලින් කරන්නේ ෆොටෝ එක ගහන එක. මැරෙන වෙලාවේ. ඒ නිසා හැම වෙලාවෙම සෝෂල් මීඩියා වල හරි එනවා කවුරු හරි ගිල. කවදාකවත් මුහුදේ ගිලෙන්නේ නැහැ ලීසි. හැබැයි මිනිස්සු මුහුදේ ගිලෙනවට වැඩිය අරක්කු කසිප්පු වලට ගිලෙනවා. වයින් කියන මෙතන පොදුවේ ඒ වයින් ස්ටෝර්ස් කියන්නේ මේ කාන්තාව බොන මිදි වලින් කරන වයින් එක විතරක් නෙවෙයි පොදුවේ බියර් මද්ද්‍රව්‍ය ඔක්කොම මෙතන වයින් කියන්නේ. වයින් has drowned. අසප් කසිප්පු අරක්කු වර්ග වලින් මිනිස්සුන්ම ඩ්‍රවුන් කරලා තියෙනවා, ගිල්ලෝලා තියෙනවා. more men වැඩිපුර මිනිස්සුන්ම than sea. මුහුදෙන් ගිල්ලෝනවට වැඩිය. මුහුද මිනිස්සු ගිල්ලෝනවට වැඩිය අරක්කු කසිප්පු වලින් මිනිස්සුන්ම ගිල්ලෝලා තියෙනවා. I have written articles on different topics. What I have written articles. මම ලිපි ලියලා තියෙනවා on different topics. විවිධ මාතෘකා ඔස්සේ. Right? I have written. දැන් ඒ වගේ I have written මම ලියලා තියෙනවා. ඔයාලට කියන්න පුළුවන් මම වාක්‍ය ටික ලියාගෙන තියෙනවා. I have written the sentences. Right? ඒක ලියපු දේ ඔයාලට දැන් පෙන්නන්න පුළුවන්. I have written the sentences. වාක්‍ය ටික ලියාගෙන තියෙනවා but I haven't translated them into English. But I haven't translated all the sentences into English. I have written. I can show you now. I have written. මම ලියලා තියෙනවා. Right? I can show you them. මට ඒවට පෙන්නන්න පුළුවන්. But I have not translated all the sentences. මත ඔක්කොම මම පරිවර්තනය කරලා නැහැ. ප්‍රස අපි මේ ඉගෙන ගන්න වාක්‍ය රටාව. Right? I have written articles. මම ලිපි ලියලා තියෙනවා on different topics. විවිධ මාතෘකා යටතේ මම ලිපි ලියලා තියෙනවා. පරිසරය, සබාදහම, තාක්ෂණය, ආයුර්වේදය. He has read various kinds of books. ඔහු කියවලා තියෙනවා various kinds of books. විවිධ පොත් ඔහු කියවලා තියෙනවා. He has read. ඒතර read කියන එක අකුරු එහෙම්මමයි නමුත් ශබ්ද කරන්නේ තුන්වෙනි රූපේ read read read. මම කියන්නේ වර්තමාන ක්‍රියාපදයේ දිගට ඇදෙනවා. අතීතයට යනකොට ඒක හැකිලෙනවා. Right? I have read various kinds of books. මම එක ಜಾති පොත් ලියලා තියෙනවා. I have read various kinds of කියවලා තියෙනවා. I have read various kinds of books. විවිධ පොත් මම කියවලා තියෙනවා. මම read කරලා තියෙනවා. So sorry, he has read. ඔහු කියවලා තියෙනවා. We have shop in this market. අපි මේ shopping mall එකෙත් මේ supermarket එකෙත් අපි බඩු අරගෙන තියෙනවා. We have shop. අපි shopping ගිහිල්ලා තියෙනවා නැත්නම් shopping ඇවිල්ලා තියෙනවා මේ market එකේ. We have shop. shop කියන්නේ කඩේටත් shop කියනවා. shopping යනවා බඩු ගන්නවා ක්‍රියාපදෙත් shopමයි. We have shop. අපි බඩු අරන් තියෙනවා. We have shop. අපි shopping ගිහිල්ලා තියෙනවා in this market. මේ market එකේ. We have shop. අපි බඩු අරගෙන කඩේ ගිහිල්ලා තියෙනවා බඩු අරන් තියෙනවා මේකෙන්. Right? We have shop.
ඒතර shopping කියන්නේ go shopping කියන්නේ බඩු ගන්න යනවා. නේ එතකොට go shopping කියලා ක්‍රියාපදේ හදාගන්න. එතකොට ඔයාලට කියන්න පුළුවන් අම්මා බඩු ගන්න ගිහිල්ලා කඩේ ගිහිල්ලා සාප්පුවට ගිහිල්ලා නම් food city එකට හරි කියලා සුපර් හරි කොහරි අම්මා ගිහිල්ලා නම් අපි කියනවා she has gone shopping. She has gone shopping. එතකොට go shopping. Go shopping gone shopping වෙනවා මෙතන මේ ටෙන්ස් එකේ. Can we tell we have been shopped? ඒක වෙන අදහසක්. ගිහිල්ලා දැන් ඔයා ගෙදර ඇවිල්ලා බඩු ෆ්‍රිජ් එකේ දානවනම් we have been shopping. ගිහිල්ලා ඇවිල්ලා කියන්න තමයි been දාන්නේ. දැන් ගෙදර නැත්තම් ගිහිල්ලා නම් ඒකත් වැදගත් ප්‍රශ්නයක් මම ඉස්සරහදී කොහොමද සාකච්ඡා කරන්න ඉතින් going to beat අතර වෙනස. ගොඩක් අය ඒක වරද්ද ගන්න එක. right අපි ඉස්සරහදී ඒක තවත් වැඩිපුර පැහැදිලි කරන්න උදාහරණ කීපයක් අරගෙන been දාන එකත් හරි. been කියන්නේ දැන් ගිහිල්ලා ඇවිල්ලා දැන් ගෙදර. The mother has gone shopping කිව්වහම අම්මා ගෙදර නැහැ. right දැන් ඔයාලට කෝල් එකක් එනවා. right now you are at home. ඔයා ගෙදර. හිතන්න දැන් මෙහෙම හිතන්න. now you are at home ඔයා ගෙදර. you receive a phone call. ඔයාලට කෝල් එකක් එනවා. the caller ඒ කෝල් කරන කෙනා right wants to talk to your mother. එයාට ඕන ඔයාගේ අම්මට කතා කරන්න. right by the time you receive the phone call your mother is not at home. ඒ කෝල් එක එන වෙලාවේ අම්මා ගෙදර නැහැ. right by the time you receive the phone call වාට කෝල් එක එන වෙලාවේ your mommy is not at home අම්මා ගෙදර නැහැ. එතකොට ඔයා කියනවා ඒ කෝල් එකට එයා කතා කරනවා එයා අහනවා can I talk to your mother please? could I talk to your mother please? මට අම්මට කතා කරන්න පුළුවන්ද කියලා. එතකොට ඔයා කියනවා I'm afraid අයියෝ she's gone shopping. I'm afraid she's gone shopping. I'm afraid කියන බයයි නෙමෙයි. අයියෝ ආන්ටි යා මේ shopping ගිහිල්ලා බඩු ගේන්න ගිහිල්ලා. right ඒ sorry කියන එක. sorry she is not at home she is gone shopping. sorry she is not at home she is gone shopping. she has gone shopping අන ගෙදර නැති හන්ද. I'm afraid she has gone shopping. sorry she has gone shopping. she'll be back in an hour. පැයකින් විතරයි. right anyway I will tell that you call her. anyway I'll tell her that you phone. කොයිකටත් මං ඔයා කෝල් කරා කියලා කියන්න. හරි. දැන් ඊට පස්සේ අම්මා ගෙදර ඇවිල්ලා ෆ්‍රිජ් එකට එළවලු දානවා. එතකොට ඔයා කියනවා mom has been shopping. my mother has been shopping. අම්මා shopping ගිහිල්ලා ඇවිල්ලා. now she is at home. right now putting vegetables and all things all stuffs putting them in the fridge right now. දැන් එහෙම ෆ්‍රිජ් එකේ දානවා කියනවා. right පැහැදිලි නම් මේ ප්‍රශ්න පැහැදිලි නැත්නම් ආයෙ කියන්න. right we have ඊළඟට I have sung different kinds of songs especially modern. sing කියන්නේ ගායනා කරනවා. sing sung sung අන්න ක්‍රියාපදේ රූප තුන. right and the has by have ගත්තා. sing කියන ක්‍රියාපදේ තුන්වෙනි රූපෙට ගියා. I have sung. I have කියන එකත් කෙටි වෙනවා. I sung. oh I have sung different kinds of songs. මම විවිධ ගීත ගායනා කරලා තියෙනවා. I sung different kinds of songs. මම විවිධ ගීත ගායනා කරලා තියෙනවා. especially modern විශේෂයෙන්ම මේ නවීන ගීත අලුත් ඒවා. right ප්‍රශ්න කරන්න මේ ඕන එකක් ප්‍රශ්න අහන්න ඕගොල්ලෝ ඕන ප්‍රශ්නයක් අහන්න පාඩමට සම්බන්ධව. I have listened to melodious songs. මම බොහොම මිහිරි ගීත ශ්‍රවණය කරලා තියෙනවා. I have listened. එතන D අකුර ශබ්ද වෙන්නේ නැහැ. එතන ඔය වගේ D ශබ්ද කරන්න බැරි තැන් වල ලොකුවට කරදර වෙන්න එපා. ඒක ලියද්දි විතරයි ඒක පේන්නේ. I will listen. එච්චරයි. listened කියලා උඩ පැනලා D අකුර ශබ්ද කරන්නේ නැහැ. අක්කතල්ල කඩා ගන්න ඉන්නවා ඉංග්‍රීසි වලට කලින්. නිකන් සරලව I will listen to melodious voice songs. I will listen to melodious. I have listened to melodious songs. I will listen to melodious songs. Melodious කියන්නේ බොහොම මිහිරි ගීත. කනට ප්‍රිය ගීත. Melodious මිහිරි. Melodious voice. She has melodious voice. ඇයට මිහිරි කටහඬක් තියෙනවා. I have listened to melodious songs. මම ගොඩක් මිහිරි ගීත ශ්‍රවණය කරලා තියෙනවා. right එතකොට දැන් ඔයා ලස්සන ටී-ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නවා. right
Now you are wearing a very nice t-shirt. Uncle, oh, you have worn a good t-shirt? You have worn a good t-shirt? Oh, ලස්සන shirt එකක් ඇඳගෙන t-shirt එක. Right? දැන් එතකොට බලන්න you ඉඳහන්ත has be have ගත්තා wear කියන ක්‍රියාපදේ. wear, wore, worn. wear, wore, worn. You have worn. ඔයා ඇඳගෙන ඉන්නේ හොඳ t-shirt එකක්. ලස්සන එකක් ඇඳගෙන. එතකොට බලන්න මෙතන ක්‍රියාව මොකද්ද? What is the verb? Right? Wear. The action is wearing. එතකොට ක්‍රියාව අඳින එක. Right? The action is wearing. එතකොට ක්‍රියාව අඳින එක. Right? Now it is finished and gone to the past. දැන් මේ ක්‍රියාව ඉවරයි. අඳින වැඩේ ඉවරයි. Right? Now I can see you in a good t-shirt. Right? Now I can see you in a good t-shirt. දැන් මට ඔයා ලස්සන t-shirt එකක් තුල ඔබව දකින්න පුළුවන්. අන්න ඒකයි මේ perfect එකකින් කියන්නේ. right ඊළඟේ මගේ ඇඟිල්ල කැපිලා මට ලියන්න බෑ. දැන් ඔන්න ඕක ඔයා එක එක විදිහට ලියලා ඇති. දැන් ඔන්න ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන්. right මං මෙතන දීලා තියෙන එක ටග් ගාලා ලියා ගන්න. ඔයාගේ වාක්‍යය යටින්. වැරදි හරි වැරදි නම් යටින් ලියන්න. I have cut my finger. I am unable to write. I cannot write. It is not possible for me to write. Right? එතකොට I have cut my finger වැරදි වෙන්න පුළුවන්, හරි වෙන්න පුළුවන්, වෙන එකක් ලියලා වෙන්න පුළුවන්. අන්න ඒක එහෙම තියෙද්දි වෙන පාට පෑනකින්. Right? Using a pen of different color. And my finger was pained. I can't write. My finger was pained. ඒක වැරදි. පොඩි අදහසක් තියෙනවා නම් පොඩි වැරද්දකුත් තියෙනවා. My finger has cut. අන්න එකක්. I can't write. My finger has cut. My right අන්න හරි. My finger has cut. I can't write. ඒ වගේ එකක් තියෙනවා. දැන් ඔන්න වගේ එක එකව තියෙනවානේ. දැන් ඔන්න ඔයාට ඒකට ගැටගෙන ඕගොල්ලන්ගේ තියෙන අර නොගැලපෙන තැන් ටික භාෂාවට අනුව මම ওই ප්‍රශ්න මට දාන්නේ කොහොමද? ඒකට තමයි මට ඔක්කොම පැති කියන්න පුළුවන්. ඉස්සෙල්ලාම මට ලියන්න බෑ. I cannot write. ඒක හරි. I can't write. I can't write. I cannot write. I'm unable to write. හරි? එහෙම නැත්නම් තව එකක් පුළුවන්. It is not possible for me to write. දැන් මම කියන්නේ අන්තිම කැලුඩ එකට ආවේ නෑ තාම ඈ. I cannot write. I can't write. I'm unable to write. It is not possible for me to write. It is not possible for me to write. ඔය මොකකින් හරි එක කියන්න පුළුවන්. හැබැයි මගේ ඇඟිල්ල කැපිලා කියන්න නම් perfect එකකින් කියන්න වෙනවා. My finger has injured. හරි my finger has injured. My finger has cut. එහෙම සාමාන්‍යයෙන් ඉංග්‍රීසි කියන එක ස්වාභාවික නෑ. ඔයා කරේ සිංහල පරිවර්තනය ගන්නේ. සිංහල දිහා බැලුවා ඒ විදිහට දුන්නා ඉංග්‍රීසි වචන ටික. ඒක වැරදින්න හේතුව තමයි මේ සුද්ධ ඉංග්‍රීසි හදලා තියෙන්නේ සිංහල දිහා බලලා නෙමෙයි. අපේ භාෂාව තමයි සමහර විට පැරණි. නමුත් මේ ආර්ය පෞලි භාෂාව ඔක්කොම එකට එන්නේ. ඉංග්‍රීසිත් ආර්ය පෞලි භාෂාව. අර ඉංග්‍රීසි පස්සේ හැදුනත් සුද්ධ මේ ඉංග්‍රීසි සිංහල බලලා ඉංග්‍රීසි හදලා නැහැ. මේක දිහා බලලා ඔය විදිහට ගලපන්න. ඒ නිසා අන්න ඒ වැඩේ නතර කරන්න. ඒකෙන් තමයි ඔය අවුල් ගොඩක් ආවේ. එක. ඊළඟ එක ඔයා වචන පාඩම් කරලා තියෙනවා අන්න ඒකේ අවුල. ඇයි මොකද්ද වැරද්ද? කට් කියන්නේ කපනවා. රයිට් කියන්නේ ලියනවා. සෙල් කියන්නේ විකුණනවා. ඔන්න ඔහම වචන පාඩම් කරන්නේ. ඉතින් ඔක වැරදි. කාසියක දෙපැත්ත වගේ වචනයක තේරුම් දෙකක් තියෙනවා. දැන් මම මේ කියන එක ඔයාට සැකයක් නම් ඔයා ඩික්ෂනරිය බලන්න. ඩික්ෂනරියේ ක්‍රියාපදයේ ළඟ තියෙනවා VTI. ඒ කියන්නේ verb transitive and intransitive. සමහර ඒවා VT තියෙනවා verb transitive. සමහර ඒවා චූටියට දාලා තියෙන VTI transitive and intransitive. ඔක බරපතල විදිහට කියන්නේ කිව්වොත් ඔයාලට තේරෙන්නේ නැහැ නේ මම සරලව කියන්නම්. ක්‍රියාපදයක තේරුම් අර්ථ දෙකක් වෙනවා. එකම අර්ථයේ දෙපැත්තක් තියෙනවා. අපි බොහෝ විට ඉගෙන ගන්න කරන අර්ථ විතරයි වෙන අර්ථ නැහැ. right දැන් මම කියනවා I write with a pen.
right මම පෑන පෙන ලොවට කියන showing this pen I would say I write with a pen මම ලියන්නේ පෑනකින් I write බලන්න ඔයගොල්ලෝ ඉංග්‍රීසි ඉගෙන ගන්න වැරදි ක්‍රමය දැන් මීඩියා වලයි Facebook එකේ ඉංග්‍රීසි දන්න නොදන්න මීඩියා වල announcing කරපු අය වෙන වෙන වැඩ කරපු අය ඉංග්‍රීසි ටිකක් පුළුවන් අය ඉංග්‍රීසි බැරි අය වැහි වැහැලා එක එක විකාරු ගන්න. හොඳට කරන අය නැතුව නෙමෙයි හොඳට කරන හොඳ ප්‍රොෆෙෂනලි ගුරුවරු ඉන්නවා. නමුත් බහුතරයක් ඇත්තටම විකාර. තියෙන නැති අවුල් හදනවා. ඒවෙන් බේරෙන්න උත්සාහ කරන්න. බෝරින් කියලා අපි කරන දේ කම්මැලි අරකයි මේකයි කියලා නෙවෙයි. නිකන් දඟලන්න පුළුවන් දඟලන එක නෙමෙයි. ඔයාගේ අතුලේ බුද්ධිය දැනුම දිනුම එකයි වෙන්න ඕනේ. සමහර කියන දේ හොඳට තේරුම් ගන්න. දැන් මම කියනවා I write with a pen. මම ලියන්නේ පෑනකින්. නෑ අපේ බබා ලියන්නේ පැන්සලකින්. right? My baby writes with a pencil. එයා ලියන්නේ පෙන්සිල් එකකින්. so right කියන ලියන ඔයා පාඩම් කරලා තියෙන්නේ එහෙමයි. අනිත් තේරුම තමයි මේකේ ලිය වෙනවා කියන එක. right කියන එකේ තව තේරුමක් ලිය වෙනවා. මේ පෑන හරියට ලිය වෙන්නේ නැහැ. This pen is not writing properly. ලිය වෙන්නේ නැහැ. ලිය වෙනවට කියන්නේ right. ඔන්න ඕක අපෙන් මගේ හැරිලා. මේ ඩික්ටේෂන් වචන පාඩම් කරන ඔය ප්‍රාථමික ඉංග්‍රීසි උගන්වන ක්‍රියාවලිය. දැන් සෙල් කියන එක සෙල් කියන්නේ විකුණනවා. අපි කියනවා we sell computers. අපි පරිගණක විකුණනවා. they sell computers. ඔවුන් පරිගණක විකුණනවා. ඒක සෙල් කියන්නේ විකුණනවනේ. අපිට ඒ අර්ථය හුරු. නමුත් අනිත් තේරුම තමයි කියන්නේ අනිත් පැත්ත තමයි සෙල් කියන්නේ විකිනෙනවා. everything is selling today. අද හැම දෙයක්ම මුදලට විකිනෙනවා. ඔයාට ඔය වාක්‍ය දුන්නොත් ඔයා කල්පනා කරනවා හරි විකිනෙනවා කියන්නේ මොකක්ද? ඒක හුරු නෑ. අන්න අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ආපු ක්‍රමයේ අවුල තේරුම් ගන්න ඒ විදියට. ඒක ඒ වගේ ඔන්න ඔය වගේ ප්‍රශ්න වලක් තියෙනවා. ඒව ලියන්න වෙනවා අපිට. ඒ කියන්නේ මේ ප්‍රශ්න වලින් බේර ගන්න වෙනවා ඉංග්‍රීසි ගන්නනට වැඩි සමානතාවක්. everything is selling today. හැම දෙයක්ම අද මුදලට විකිනෙනවා. දැන් අපි මේක පිහියක් right? මම කියනවා we cut vegetables with a knife. අපි එළවලු කපන්නේ පිහියෙන්. we cut vegetables with a knife. අපි එළවලු කපන්නේ පිහියෙන්. right? එතකොට කපනවා කියන එක හුරුයි. ආයෙ කට් කියන කැපෙනවා. මේ පිහිය කැපෙන්නේ නැහැ. This knife isn't cutting properly. This knife isn't cutting well. This knife is not cutting well. මේ පිහිය හොඳට කැපෙන්නේ. අන්න කට් කියන කැපෙනවා. කපනවනේ. එහෙනම් ඔයා කට් කියන එකේ ඔළුවේ තියෙන කපනවා. දැන් මෙතන I have cut කියන්න බෑ. මොකද කට් කියන මම කපනවා කියන එක. නෑ I have cut කියන්නේ have cut කියන්නේ කැපිලා තියෙනවා. උතන my finger කියලා my finger has cut කියන්නේ. ඇයි? වැරදිලා හරි පුළුවන් වෙලා හරි මොන විදියකින් හරි මගේ අතිනුයි මේ ඇඟිල්ල කැපෙන්නේ. කතරු මම. මගේ ඇඟිල්ල තනියෙන් කොහෙද ගිහිල්ලා කපාගෙන ඉන්නේ. එහෙනම් සබ්ජෙක්ට් එක වෙන්නේ I have cut. මගේ අතින් කැපිලා තියෙනවා. ඔයා සිංහල විදියට ගලපන්න යන්න එපා ඒ වගේ තැන්. වැරදි විදිය. I have cut. මගේ අතින් කැපිලා තියෙනවා. My finger. මගේ අතින් මගේ ඇඟිල්ල කැපිලා. මෙහෙම පෙන්නනවා තුවාලෙ වෙච්ච ඇඟිල්ල. right? I have cut my finger. මගේ ඇඟිල්ල කැපිලා. right? You can see it is band-aid. Now it is wounded. My finger is wounded now. My finger is injured. I have cut my finger. Now my finger is wounded. My finger has wounded කියන්නේ. My finger has injured කියන්නේ. දැන් නිකන් සරලව හිතන්න the door has opened කියන්නේ අපි කියන්නේ කොහොමද? The door is open. Gate to වහලා. The gate has closed කියන්නේ the gate is closed. හරි ඒ වගේ ඉංග්‍රීසි ස්වාභාවික ඉංග්‍රීසි වලට එන්න තමයි මම කියන්නේ ගීත අහන්න කියලා. ඔය මේ සිංහලත් එක්ක එක එක විකාර තැන් වලින් ඉංග්‍රීසි දාගෙන අවුල් හදාගෙන තියෙනවා. මේක එක්කලා විවේචනය කරන්න අපි අකමැති වුණා. සමහරවිට පොඩි එකෙක්ගේ කටේ මොනවා හරි ඉර වෙලා තියෙනවා නම් පොඩි එක කට්ටක් අම්මට කට්ට පේනවනම් පොඩි එකාට රිදෙයි කියලා බලන් ඉන්නේ ඇඟිල්ල ගහලා කොහොම හරි අර කට්ට අදින උගුරට ඇඟිල්ල ගහලා පේනවනම් ඇඟිල්ල දාලා ඇදලා ගන්න බලන්න.
ඒ වගේ සමහරවිට අපි කර විචනය කරමු කෙනෙක්ට පැරෙන්න පුළුවන් මෙතනත් ඉංග්‍රීසි ගුරුවරු ඉන්න පුළුවන් එක එක දේ විදිහට ගන්න. ඒ කාට පාරණ කරන නෙවෙයි හරි දේ කරනකොට පැරෙනකොට කරන්න දෙයක් නැහැ. ඉතින් සර්ජරි එකක් කරන්න බෑ මේ නිකන් රිදවන්න තු කපන්න. ඒ වගේ ගොඩක් උගලන් ඉංග්‍රීසි වැරදි ක්‍රම වලට ගිහිල්ලා තියෙනවා. ඒක නිසා මේක පටලගෙන තියෙන්නේ රට පටලගෙන. නැත්තම් මීට වැඩි අමාරු දේවල් ඔය ඉගෙනගෙන Excuse me, ගොඩක් sir. ඔව් Sir, why can't we use the gate has closed? the gate has closed කියලා අපි සිංහලෙන් එහෙම හිතලා වචන පරිවර්තනය කරාට එහෙම ඉංග්‍රීසි භාවිතයක් නෑ. ප්‍රධානම කියන්න තියෙන්නේ ඒක. මොකක් හරි පාවිච්චි වෙන එකක් එපා අපි ඉගෙන ගන්න. ඔයාටයි මටයි කතා කරලා දෙයක් හදාගන්න පුළුවන්. හරි අපි ඔය එහෙම නෙමෙයි මෙහෙමයි කියලා අපි ඉංග්‍රීසි හදමුකෝ. ඊට පස්සේ අපිට මේකතු වෙන්න වෙනවා ආයේ ඉංග්‍රීසි කතා කරන්න. කෝල් ගහලා හරි මේ වයිබ් එකට එන්න zoom එකට එන්න අර අපි හදාගත්ත ටික කතා කරන්න කියලා. එහෙම නෙමෙයි ස්වාභාවික භාෂාවට අපි උරු වෙන්න. අමාරුවෙන් හරි ඉංග්‍රීසි චිත්‍රපටි ඉංග්‍රීසි ඒ වගේ දේවල් මම ක්‍රමානුකූලව ඔයගලන්ට මඟ පෙන්වීමක් කරන්න. එහෙම කරන්න බෑ කියලා කියන්නේ එහෙම දැන් කවුරුවත් කියන්නේ නැහැ the gate the door has open කියලා කියන්නේ. දැන් මම මොකක් හරි මට කියන්න ඕන නම් මේ යතුරෙන් මේ දොර ඇරියේ මමයි කියලා. එතකොට I opened the door. I have opened it කියලා කියන්න පුළුවන්. එහෙම නෙවෙයි නිකන් දොර ඇරලා නම් අපි කියන්නේ the door is open. The door is පවතිනවා open විවෘතව. එතන open කියන්නේ ක්‍රියාවක් නෙමෙයි. The gate is closed කියන එකනේ අහන්නේ. The gate කියන gate to is පවතිනවා closed d අකුර තියෙනවා. closed බැසුණු ස්වභාවය. close කියන එක adjective එකක්. ඒතර has දාන්නේ ක්‍රියාවක් නන්නේ. close කියන එක තේරුම් ගන්න ව්‍යාකරණානුකූලව close කියන්නේ එතන ක්‍රියාපදයක් නෙමෙයි. දැන් they are married කිව්වහම ed තිබ්බ පමණින් ක්‍රියාපද වෙන්නේ නැහැ. right it is the lesson is boring ing තිබ්බ පමණින් ක්‍රියාපද වෙන්නේ නැහැ. එහෙම ක්‍රියාපදයක් හිතලා ඒ උපකාරකයක් දාන්න යන්න බෑ. හරි ප්‍රධානම දේ තමයි the gate is closed කියන්නේ වැසුණු ගේට්ටුව කියලා කියන්නේ. එතන close කියන එකකින් විස්තර කරන්නේ ගේට්ටුව. එතකොට close කියන එක එතන adjective එකක්. d අකුරක් සහිත. යවුවා දිග ලෙසන්ස් හැටියට අතර ඉස්සරහට ගොඩක් නිරවුල් කරන්න පුළුවන්. ඔය වගේ ඒවා වෙනම තියෙනවා. අපේ මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ওই සියලු ගැටලු වලට උත්තර එනවා. දැන් අහපු නිසා මම මේ කියන්නේ. The gate has closed කියන්නේ the gate is closed. ඒතර d අකුර තියෙනවා. d අකුර නැති වුණොත් the gate is near the lamp post. අපි d අකුර නැතුව කියමු. The gate is close to the lamp post. අන්න එතන එහෙම කිව්වොත් ලාම්පු කණුව ළඟයි ගේට්ටුව තියෙන. ලයිට් කණුව ගාව ගේට්ටුව තියෙන. ළඟ කියන අර්ථය ගත්තොත් අන්න d අකුර නෑ වාට. ලියද්දි නෙමේ වෙනස පේන්නේ. ඒ නිසා මේවා පටල ගන්න. Right, the gate is close to the lamp post. එතන close කියන එකේ d අකුරක් නෑ. ළඟ කියන අර්ථය. වැසුණු කියන අර්ථයෙන් adjective එකක් හැටියට close පාවිච්චි කරනකොට නිතරම d අකුරක් කියනවා. closed. Right, the room is closed. The factory is closed. Right, ප්‍රශ්නේ තේරුම් නැත්නම් ආයහන වෙන විදිහකට. Right, එතකොට I have cut my finger. මගේ අතින් ඇඟිල්ල කැපිලා තියෙනවා. My finger has injured කියන්නේ. එහෙනම් my finger is injured. ඒතර injured කියන්නේ verb එක නෙමෙයි. adjective එක. තුවාල වුණු my finger මගේ ඇඟිල්ල is පවතිනවා injured තුවාල වුණු තත්ත්වයේ. injured කියලා ඊටි දාලා ගත්තේ එතන ක්‍රියාවක් නෙමෙයි. හරි they are married කියන්නේ ක්‍රියාවක් නෙමෙයි. they own are ඉන්නවා married විවාහකෝ. they are married. right, we are prepared අපි සූදානම්. prepared දැන් I prepared the whole මං ශාලාව පිළියෙල කරා. ඒතර ක්‍රියාපදේ. we are prepared අපි සූදානම්. I am prepared to answer your question. I am prepared. I am ready. I am prepared to answer any question that you raise. Any question that you ask. ඔයා අහන ඕන ප්‍රශ්නයකට උත්තර දෙන්න මම සූදානම්. But it must be in accordance with the lesson which is going on. හැබැයි යන lesson එකට අදාළ වෙන වෙන ඒවා ගොඩක් අපි එළියට පයින් වෙනවා ඒකයි. ඒතර අනිත් අයට ප්‍රශ්නයක් වෙනවා. right, උත්තරය ආවද අහපු එක්කනට? I can write with my finger.
හරි ප්‍රසන්ට් පර්ෆෙක්ට් එක අපි කතා කරා. තව පොඩි වෙලාවක් අපිට තියෙනවා. A thief passes for a gentleman when stealing has made him rich. A thief, right? හොරෙක් passes for a gentleman. මහත්තයෙක්ගේ තැනට පාස් වෙනවා. එතෙන්ට අවතීර්ණ වෙනවා. When stealing has made him rich. හොරකම් කරන එක ඔහුව පොහොසත් කරලා තියෙනවා. දැන් මහා පරිමාණයෙන් හොරකම් කරපු දේශපාලඥයෝ දැන් අපි වැඳලා පුදලා ගෙට ගන්නවා මහත්තුරුව. එයි දැන් හොරකම් ගොඩක් කරලා මහත්තුරු වෙලා ඉවරයි. A thief passes for a gentleman. හොරෙක් ඇත්තටම මහත්තයෙක්ගේ පැත්තට අවතීර්ණ වෙනවා. When stealing has made him rich. සොරකම් කිරීම has made him rich. Has made කියන්නේ ඔහු පරිවර්තනය කරලා තියෙනවා, ඔහු හදලා තියෙනවා, පෝසත් කරලා තියෙනවා. Make rich කියන්නේ පෝසත් කරනවා. Right? Make rich කියන්නේ පෝසත් කරනවා. We can't make you rich with money, but I can make you rich with good thinking. Being a teacher. මට මුදල් දීලා පෝසත් කරන්න බැහැ. නමුත් චින්තනයෙන් පෝසත් කෙනෙක් කරන්න පුළුවන් ගුරුවරයෙක් හැටියට. A thief හොරෙක් පාස් කියන්නේ පාස් වෙනවා. ඒ පැත්තට යනවා. For a gentleman මහත්තයෙක්ගේ පැත්තට යනවා. When stealing හොඳට හොරකම් කරලා කාලයක් හොරකම් කරලා නම්මන එක ජල්පරි කරලා සල්ලි හම්බ කරගෙන ඊට පස්සේ ඉතින් ගොඩක් දුරට හිමීට උපක්‍රමිකව ආරක්ෂා වෙනවා මහත්තයෙක් හැටියට ඉඳගෙන අදාළ තැන් වලටත් යම් දොළපිදේනි දීලා. ඒක තමයි කියන්නේ. right එතකොට ස්ටීලිං කියන ජෙරන්ඩ් එක තමයි noun ක්‍රියානාමය තමයි එතන කතු. ස්ටීලිං make him rich. Stealing makes him rich. සොරකම් කිරීම ඔහු පොහොසත් කරනවා. Stealing සොරකම් කිරීම has made him rich. Has made him rich. ඔහු පොහොසත් කරලා. දැන් ඔක වෙන දැන් වඩමුල වෙන වාක්‍යයක් හදන්න. Learning has made him rich. ඉගෙන ගැනීම ඔහු පොහොසත් කරලා. Right? Working hard has made him rich. මහන්සියෙන් වැඩ කරන එක ඔහුව පොහොසත් කරලා. තේරුම් ගන්න කතෘ කියන්නේ he හරි I හරි you හරි එහෙම සර්වනාමයක් නිමල් කමල් my father ඌව විතරක් නෙවෙයි. right even particular process can be a subject. යම් ක්‍රියාවලියකුත් කතෘ වෙන්න පුළුවන්. දැන් මං කියනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න එක ලේසි. Learning English is easy. Learning English is easy. right එතකොට learning English is easy. ඉංග්‍රීසි ඉගෙන ගන්න එක ලේසි. coming here is difficult. මෙහෙට එන එක අමාරුයි. coming තමයි කතෘ. A lot of water has run under the bridge. A lot of water has run under the bridge. ගොඩක් පාර්ලිමේන්තුවෙන් ගොඩක් වතුර ගිහිල්ලා. Life is what you make of it. right ජීවිතය කියන්නේ ඔබ ඒකෙන් ගොඩ නගන දේ. ක්‍රියා තුලින්. Life is what you make of it. Always has been, always will be. විතරම ජීවිතය පැවතිච්ච ක්‍රමය අනුවත් වෙලා තියෙනවා. ඒ අනුව ඉස්සරහට වෙන එකත් ජීවිතේම වෙනවා. මේ බරපතල වෙච්චර වැඩියට ගන්න එපා. නිකන් වාක්‍යයට විතර ගන්න. Success has brought many to destruction. Success has brought සාර්ථකත්වයේ රැගෙන විත් තියෙනවා many බොහෝ දෙනෙක්ව to destruction විනාශයට. ගොඩාක් සල්ලි හම්බ කරගත්තා ඊට පස්සේ ඉතින් ඒකම පදනම් කරගෙන විනාශ වෙලා තියෙනවා. සමහර ඉංග්‍රීසි ගුරුවරුත් එහෙම වුණා. වැරදි විදියට සල්ලි ගොඩක් හම්බ කරගත්තා. ඒකෙම විනාශ වුණා. දැන් ආයේ ඒකෙම ගොඩ යන්න හදනවා. හැබැයි එවැනිම වැරදි ක්‍රම වලට වෙන්නත් පුළුවන්. මොකද උද්දැංගිය තියෙනවා. ඔයගේ හැම වෘත්තියක් ඇතුළෙම විවිධයි. ප්‍රොෆෙෂනලි ගුරුවරුත් නෙමෙයි බොහෝ අය. ගොඩක් ඇඩ්වර්ටයිස්මන්ට් දැම්මට ගොඩක් වියදම් කරාට ඒකෙන් ගුරුවරයෙක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ. හරිම දේ තෝරගෙන අපේට අවශ්‍ය
දේ අපි විසඳ ගන්න. අපේ ප්‍රශ්න විසඳන්න කියලා ඕනම විකාරයකට සම්බන්ධ වෙන එක තේරුමක් නැහැ. Success has brought many to destruction. සාර්ථකත්වය බොහෝ දෙනෙක්ව destruction විනාශය වෙත රැගෙන විත් තියෙනවා. bring brought මම මේ කියන්නේ ඉංග්‍රීසි බරපතල. දැන් ඉස්සරහට මම මේක තව ගොඩාක් සරල කරනවා ඉස්සරහට යනකොට. බය වෙන්න එපා. දැන් පොඩ්ඩක් බය කරලා ආයෙ සරලව කරනවා. තාම සරලම තැනට ගේනවා. නිසා පැනලා යන්න එපා. දිගට අල්ලගෙන ඉන්න ඕනේ. හරි දැන් ඔයාට වෙන ක්‍රියාපද ටිකක් අරගන්න පුළුවන් මෙහෙම. දැන් ඔයා වාක්‍ය ටිකක් හදන්න මම පාඩම ලියලා තියෙනවා. I have written the lesson. මම ලියලා නැහැ I haven't written the lesson. ක්‍රියාපද ටිකක් තුන්වෙනි රූපය අරගෙන has have දාලා පුංචි වාක්‍ය හදන්න. ඔයා කරලා තියෙන දේවල් උදාහරණ ගොඩක් ලියන්න. හරි? දැන් ඔයා ඇඳුම් අයන් කරලා තියෙනවා. හෙට. එතකොට ඔයා කියනවා I have ironed the clothes. I have ironed my clothes. මමගේ රෙදි ටික හොදලා දාලා තියෙනවා. I have washed my clothes. I have washed my clothes. Right? එතකොට අම්මා දැන් රැක්ට කෑම උයලා තියෙනවා. My mother has cooked dinner. cook කියන එකේ ed තියෙනවා ඒක શબ્ද වෙන්නේ නැහැ. My mother has cooked dinner. අම්මා රැට උයලා තියෙනවා. එහෙනම් දැන් අපිට කන්න කෑම ටික available. උයන වැඩි ඉවරයි. ප්‍රතිඵලය තමයි කෑම ටික තියෙන්නේ. ඒ වගේ දැන් කරලා ප්‍රතිඵලයේ පේන පුංචි සරල නිදර්ශන අරගෙන මේ විදිහට කරා. රයිට් අපි මේක මේ පාඩමේ ගොඩාක් වැදගත් පැති ගොඩක් තියෙනවා. මේ පාඩම අපිට දවස් දෙකකට වැඩිය තව කරන්න වෙයි. ඉතරට මේ පාඩමේ කතා බහ කරන සහ ඉගෙන ගන්න ගොඩක් පැති තියෙනවා. ව්‍යවහාරයට ඉතාම වැදගත් පාඩම. රයිට් ලබන සතියේ මම ආයේ වාක්‍ය එවන්නේ නැහැ. පාඩමක් එවන්නෙත් නැහැ. පාඩම මේක කන්ටිනියු වෙන්න තියෙනවා. අලුත් ගීතයක් විතරයි එවන්නේ. රයිට් අලුත් ගීතයක් විතරයි යන්නේ. ඒ ගීතය හොඳට ස්ටඩි කරන්න හැමදාම මේ ක්ලාස් එක මේ ඔක්කොම එකතු කරගෙන මේ වෙලාවේ මේ බ්‍රහස්පතින්දා සඳුදා කට්ටිය බ්‍රහස්පතින්දා සම්බන්ධ වෙනවා. හැමදාම බ්‍රහස්පතින්දා 7ට පටන් ගන්න වෙනවා. රයිට් මොනවා හරි තියෙනවා නම් අහන්න. ප්‍රශ්න තියෙනවා අහන්න.